දයාසේන ගුණසිංහ රන්තැටියක කඳුළු. එතකොට මේ කතා කරන්නේ කවියා පිළිබඳව කිව්වොත් නිසඳස් කවි පරපුරේ ද්විතීය තරංගය නියෝජනය කරන කවියෙක්. ඒක පළවෙනියට දැනගන්න ඕනේ. නිසඳස් කවි පරපුරේ දෙවන තරංගය නියෝජනය කරන කවියෙක් පිළිබඳවයි අපි කතා කරන්නේ. ඒකට අපි දන්නවා නිසඳස් කවියේ ප්‍රථම තරංගය තුල කවියා භාවිත කරපු කවියට භාවිත කරපු අත්දැකීම් වලට වඩා නිසඳස් කවි පරපුරේ ද්විතීක තරංගයේදී කවීන් විසින් භාවිත කරපු වස්තු විෂයන් එහෙම නැත්නම් අනුභූතීන් වෙනස්. ප්‍රධාන වශයෙන්ම වැදගත් විදිහට වැදගත් කාරණාවක් විදිහට ඉස්මතු කරලා කිව්වොත් එහෙම බොහෝ වෙලාවට නිසඳස් කවි පරපුරේ ද්විතීක තරංගයේ කවීන් සමාජ අසාධාරණය, පන්ති විෂමතාව, ඒ වගේම පොදු සමාජමය අත්දැකීම්, සමහර විට පුද්ගලබද්ධ අත්දැකීමක් අනුසාරයෙන් සමාජමය අර්ථකථන සැපයීම් වගේ වස්තු විෂයන් කාව්‍ය නිර්මාණ සඳහා භාවිත කරා. ඒ කියන්නේ ඔබ දන්නවා නිසඳස් කවියේ ප්‍රථම තරංගයේ කවීන් ප්‍රධාන වශයෙන්ම උත්සාහ කරපු අර මතක ඇති ප්‍රධාන වශයෙන්ම සමහර අවස්ථාවල බුදුදහම විප්ලවකාරීව පැහැදිලි කිරීම වර්ණනා කිරීම නේ වගේ සාමාන්‍ය අනුභූතීන් වලට වඩා නිසඳස් කවියේ ද්විතීක තරංගය ප්‍රධාන වශයෙන්ම ශබ්ද රසය පැත්තකින් තියලා අර්ථ රසය උදෙසා පමණක් කාව්‍ය නිර්මාණ නිසඳස් කාව්‍ය නිර්මාණ බිහි කරපු පිරිසක් නිසඳස් කවියේ ද්විතීක තරංගය කියලා කියන්නේ. ඒතකොට දයාසේන ගුණසිංහ වෘත්තීන් පුවත්පත් කලාවේදියෙකු වුණාට ඔහු 70 දශකයෙන් පසුව ජනප්‍රිය වෙන්නේ කවියෙක් විදිහට. හරි ගොඩාක් වෙලාවට පෞද්ගලික අත්දැකීම් තුලින් පොදු සමාජ අත්දැකීමක් ලබා දෙන්න කාව්‍ය නිර්මාණ බිහි කරපු කවියෙක් විදිහට අපිට දයාසේන ගුණසිංහ මහත්තයා හඳුන්වලා දෙන්න පුළුවන්. ඒකට ඔහු කෙටි කතා රචකයෙක්, කවියෙක්, පුවත්පත් කලාවේදියෙක්, විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයෙකු දැවැන්තයෙකු විදිහට ඔහු හඳුන්වා දෙන්න පුළුවන්. ඒතකොට මේ කතා කරන්න හදන නිර්මාණයක් ඔහුගේ වටිනාම කාව්‍ය නිර්මාණයක් වන්නේ කවිය කියවන පාඨකයාගේ හදවත සසල කරවන තරමට කවිය කියවන පාඨක හදවත සහෘද හදවත සසල කරවන තරමට කම්පනයක් ඇති කරවන තරමට ඊටාම සංවේදී කාව්‍ය නිර්මාණ අනුභූතියක් මේකට පසුබිම් වෙලා තිබීම. කියන්නේ පාඨක හදවත සසල කරවන කම්පනය කරවන සංවේදී අනුභූතියක් වස්තු විෂයක් තේමාවක් මේ කාව්‍ය නිර්මාණය සඳහා පසුබිම් කරගෙන තියෙනවා. හරි. ප්‍රධාන වශයෙන් අපි කෙටියෙන්ම මේක කිව්වොත් එහෙම අපි කෙටියෙන්ම කිව්වොත් රන්තැටියක කඳුළු කාව්‍ය නිර්මාණයේ වස්තු විෂය නැත්තම් අනුභූතිය කරගෙන තියෙන්නේ උපතේදී මිය යන සිඟිති දියණියක සම්බන්ධ කාරණාවක්. ඒ කියන්නේ සිසේරියන් සැත්කමකදී දියණිය මිය යනවා. සමහර කට්ටිය කියනවා මවත් ඒත් සමග මිය යනවා කියලා. හැබැයි මෙතන ඒක වැරදි අර්ථකථනයක් බව ඔප්පු කරන්න සාධක තියෙනවා. ඒ නිසා ඇත්තටම සිසේරියන් සැත්කමකින් දියණියක මිය යාම සම්බන්ධ කාරණාවක් තමයි මෙතනදී අනුභූතිය වෙලා තියෙන්නේ. දැන් අපිට පැහැදිලි මේක පුද්ගල බද්ධ අත්දැකීමක් නේ. ඒ කියන්නේ හැම සිසේරියන් සැත්කමකින්ම උපදින දියණිවරු මිය යන්නේ නැහැ. ඒ නිසා මේ කෙනෙකුට පුද්ගල බද්ධ කියලා කියන්නේ එක පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච පද්ද වූ ඔහුටම ආවේනික අත්දැකීම. හැබැයි ඒක තුලින් කවියා පොදු සමාජමය අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. අපි ඒක නිර්මාණය තුලින් කතා කරමු. ඒ කියන්නේ එක පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච දෙයක් ඇසුරින් සමාජමය අර්ථකථනයක් නිර්මාණය කරන්න, බිහි කරන්න, උත්පාද කරන්න උත්සාහ කරනවා. අපි ඒක පිළිබඳව කතා කරමු. මුලින්ම අපි මේ නිර්මාණය තුල අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන ඒ කතන්දරය ඉතාමත් විශිෂ්ටව අහමු. ඒ කතන්දරය හොඳ හැඟීමකින් අපි අහගෙන ඉමු ඉස්සරලා. මම ඒක කියන්නේ. හරි. ඒ කතන්දරේ හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ අපිට නිර්මාණයට යන්න පුළුවන් වෙයි.
හරි. මෙන්න මම ඒක කියනවා. ඔන්න කසාද බැඳපු යුවලක් ජීවිතේ ඉතාමත් සතුටින් කාලය ගත කරනකොට කාලයාගේ ඇවෑමෙන් ඔවුන් හීන පුරවපු සිහින දැකපු දෙයක් යථාර්ථයක් බවට පත්වෙන්න සූදානමක් ඇති වෙනවා. ඒ කියන්නේ සෑම කාන්තාවකගේම සිහිනයක් තියෙනවලුනේ දිනක මවක බවට පත්වීම මාතෘ සිහිනය. එතකොට මේ කාන්තාවත් මව් පදවිය ලබන්ට දරුවෙකු කුස පිළිසිඳගෙන ඇති බව ඇය දැනගන්නවා. ඉතින් මේක සැමියාට කිව්වට පස්සේ සැමියාත් අනූපමේය අප්‍රමාණ සතුටකටපත් වෙනවා. අවසානයේ දෙන්නා ඉතාමත් ආදරණීයව ඒ දිනය වෙනුවෙන් ඇඟිලි ගනිනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ කාන්තාව නැත්තම් ඒ මව රස්නේ දෙයක් කන්නේ බොන්නේ නැහැ. සැර උෂ්ණ දෙයක් කන්නේ බොන්නේ නැහැ. තියෙන අඩියක් පාසා තියන්නේ තමන්ගේ ආරක්ෂාවට වඩා දරුවගේ ආරක්ෂාව රැකවරණය ගැන හිතලා. ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරන්න පටන් ගන්නේ අර ඒක ශෛලික ජීවියෙක් විදිහට. මව් කුසේ චූටිවට පැලවුණු දවසේ ඉඳලා. දරු පැටියෙක් මව් කුසට ප්‍රවේශ වෙච්ච දවසේ ඉඳලා ඒක ශෛලික ජීවියෙකු බවට පත් වෙච්ච දවසේ ඉඳලා ඒ අප්‍රමාණ මාතෘ ස්නේහය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් කාලය ගත වෙනකොට මේ මව් කුස මෝරා වැඩිලා මේ දරු ගැබ මෝරා වැඩිලා දරුවා බිහිවන කාල සීමාව ළඟා වෙනවා. ඒ කාලය තුලදී දැන් සම්මතයේ තියෙනවනේ දරුවා ලැබෙනකන් මිලදී ගත නොයුතු කියන්නේ කඩෙන් මිලදී ගන්නට හොඳ නැති දේවල් තියෙනවා කියලා. දරුවා ලැබෙනකන් ඒ දේවල් කරන්න හොඳ නැහැ කියලා සම්මතයේ තියෙන දේවල් තියෙනවා. හැබැයි ඔය දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලා සහ ඒ පීතෘවරු රහසින් දරුවා ලැබෙන්නටත් කලින් ඒ දේවල් පොඩි බඳිනවා. ඒ දේවල් කඩෙන් රහසින් මිලදී ගන්න. සමහර විට අර වූල් කියන්නේ ඒ නූල් බෝල වලින් එක නූලෙන් නූල වියලා චූටි ඇඳුම් තොප්පි දරුවා වෙනුවෙන් නිර්මාණය කරනවා. නේ ඊට පස්සේ ලැබෙන්නේ දියණියක නම් රෝස පැහැයෙන් පුතෙක් නම් නිල් පැහැයෙන් මේ සමාජ සම්මතයකට අනුව විවිධ තෑගි භෝග උපකරණ අවශ්‍යතා පොදිබඳිනවා එකතු කරනවා. සමහර විට අම්මටත් වරින් අප්පච්චි අප්පච්චිටත් වරින් අම්මා දෙන්නම එකට සමහර විට. ඉතින් මෙහෙම කාලය ගෙවිලා ගිහිල්ලා දස එකඩ මාසකට පසුව ඒ කියන්නේ දස එක් අඩ 10කට එකක් අඩුයි. ඒ කියන්නේ මාස 9කට පස්සේ දරුවා බිහි වෙන කාලය ලැබෙනවා. ඊට පස්සේ මේ තාත්තා මේ අප්පච්චි ස්වාමි පුරුෂයා තමන්ගේ ආදරණීය බිරිඳව රෝහලට එක් කරගෙන ගිහිල්ලා රෝහලේ ට්‍රොලියක දාලා දැන් සිසේරියන් සැත්කමට සීසර් ඔපරේෂන් එකට වෝඩ් එකට නැත්තම් ඔපරේෂන් තියටර් එකට නැත්තම් සැත්කම් කාමරයට අරගෙන යන්න සූදානම් වෙනවා. ඉතින් සැමියා බිරිඳගේ අතින් අල්ලගෙන බය වෙන්න එපා. මම එළියට වෙලා ඉන්නවා. මම ඔයාගේ සැත්කම් කාමරයේ ඉදිරිපිට වීදුරුවෙන් බලාගෙන ඉන්නවා. ඔයා බය වෙන්න එපා. අපි මාස 9ක් හීන පුරවපු අපේ සදාදරණීය වටිනාතම හීනේ ඔයා අරගෙන එන්න. ඒ සිහිනය යථාර්ථයක් කරගෙන ඔයා ඉන්න. නේ? අපි දෙන්න 3 දෙනෙක් බවට පත් කරගෙන ඔයා එන්න. මම එළියට වෙලා ඉන්නවා කියලා සැමියා අතින් අල්ලගෙන සමු දෙන්න සූදානම් ඒ කාරණාවට. ඊට පස්සේ ට්‍රොලිය ඉස්සරහට තල්ලු වෙනවා. අර අත හිමීට පුතා අතහැරමින් අර මැද ඇඟිලි දෙක මැද ඇඟිල්ලනේ දිගම අතේ මැද ඇඟිලි දෙකෙන් අත ගැලවෙන මොහොත උදා වෙනවා. බිරිඳ ශක්තිමත් වෙනවා. සාමාන්‍යයෙන් පුතා සමහර අවස්ථාවල කාන්තාව ඉන්නවා
චූටි සීරීමකට පවා බයයි. ලේ දකින්නකොට බයයි. කෑ ගහනවා. හැබැයි අභිමානවත් වීරවරියක විදිහට ඒ බඳු ස්ත්‍රීන් පවා මේ සීස් ඔපරේෂන් එකේදී බඩ කපනවා කියලා දැන දැනත් බය නැතුව වීරවරියන් විදිහට යනවා. එයි එතන තියෙන්නේ වෙනත් තුවාලයක් වගේ නෙවෙයි මගේ දරුවට මේ ලෝකේ එළිය දකින්න මේ ලෝකයේ දකින්න අවකාශය සලසා දෙන කැපුමක්. ඒ කැපුමේ වේදනාව මිහිරි රසයකින් විඳ ගන්න. ඒ එක සිත්වේ ගමන යනවා. ඒක තමයි ඒකේ හේතුව. ගතට වඩා ශක්තිමත් වූ සිතක් ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් යනවා. දැන් ඔපරේෂන් කාමරේ නැත්තම් සැත්කම් කාමරේ තුල සිසේරියන් සැත්කම සිද්ධ වෙනවා. සාමාන්‍ය තත්ත්වයෙන් දැන් වැඩේ සාමාන්‍ය නෝමල් විදිහට ක්‍රියාත්මක වෙනවා. සැමියා නැත්තම් මේ අප්පච්චි එළියට වෙලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඇතුලේ සාමාන්‍ය තත්ත්වයෙන් ඔපරේෂන් එක සිද්ධ වෙනවා. එක පාරටම වෛද්‍යවරු සහ හෙදහෙදියන්ගේ කලබලයක් ඇති වෙනවා. දැන් අප්පච්චිට එළියේ ඉඳන් හිතා ගන්න බෑ. ස්වාමි පුරුෂයාට හිතා ගන්න බෑ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔහු බලාගෙන ඉන්නවා. මොනවා වුණත් මේ පරතරය අඩු කරගෙන දොර අරගෙන ඇතුළට යන්න බෑනේ. දොර ළඟ ඉඳන් බලාගෙන ඉන්නවා. කලබලෙන් හැමදේම සිද්ධ වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ වෛද්‍යවරයා එළියට ඇවිල්ලා පිටට තට්ටුවක් දාලා කියනවා sorry mister. ඔයාගේ දියණිය, ඔයාගේ දරුවව අපිට බේර ගන්න බැරි වුණා. දැන් මොනවා කියන මහා කම්පනයක් අප්පච්චිගේ හිතේ ඉහළ සිට පහළට වේගයෙන් දුවගෙන යනවා. හිතා ගන්න බැරි භාව කම්පනයක් සිටිවිලි වලට ප්‍රබල පීඩනයක් දැනෙන්න පටන් ගන්නවා. කර කියා ගන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපි කල්පනා කරොත් මේ මොහොත තුල වැඩිම පීඩනයක් විඳින්නේ කවුද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරමු. නේ? කාටකින් මම මගේ අත්දැකීමකින් මේ කියන්නේ. මගේ පෞද්ගලික අත්දැකීමක් මේකට මිශ්‍ර වෙලා තියෙන නිසා මට මේක ගැන හරියට කතා කරන්න පුළුවන්. හරි. එතකොට මේ මොහොත තුල හරි ඔය වගේ දරුවෙක් සිසේරියන් සැත්කමක් ඔය මොහොත තුල ඔය දරුවෙක් බිහි වෙන මොහොතකදී ඒ අම්මා හිතන්නේ දරුවා ගැන විතරයි. ඒක අම්මට දුක තියෙන්නේ බය තියෙන්නේ දරුවා ගැන. දරුවා ඉපදිලා අඬනව නම් අඬන්නේ අම්මා හොයාගෙන අම්මගේ කිරි හොයාගෙන. හරි. ඒකට දරුවත් හොයන්නේ අම්මව. ඒකට ඒ දරුවා අම්මා ගැනත් අම්මා දරුවා ගැනත් විතරයි හොයන්නේ දුක් වෙන්නේ කලබල වෙන්නේ. හැබැයි ওই වෙලාවේ ඊට වඩා පීඩනයක් දරමින් දෙන්නෙක් ගැන හිතන කෙනෙක් ඉන්නවා. කවුද? ඔව්. කවුද තුන්වෙනි පාර්ශවය? තාත්තා. එයා ඉන්නේ අප්පච්චි. එයා ඉන්නේ. ඒකට එයා ඒ මොහොත තුල තමන්ගේ බිරිඳ පිළිබඳවත් එයා ඒ මොහොත තුල තමන්ගේ දරුවා පිළිබඳවත් කලබල වෙනවා. එයා මේ මොහොත තුල දරුවා පිළිබඳවත් එයා මේ මොහොත තුල තමන්ගේ බිරිඳ පිළිබඳවත් කලබල වෙනවා නේ. ඒකයි අර කියන්නේ පියසෙනේ හසට කවුගීලිය වුණා මදි කියලා නේ. හැමදාම කතා කරන්නේ උත්තරීතර ස්නේහේ පරමාදර්ශී අම්මා කියලානේ නේ. අම්මගේ සෙනෙහස තමයි පරමාදර්ශී සෙනෙහස කියලා කියන්නේ. අප්පච්චිගේ සෙනෙහස පිළිබඳව කතා කරන්නේ සමහරට නිශ්ශබ්දව මේ ලෝකේ නිහඬම සෙනෙහසක් දක්වන මිනිස්සු අප්පච්චි වෙන්න පුළුවන්. එයා ගැන කතා කරන්නේ කොමාරි මේ වෙලාවෙත් දැන් බිරිඳ සිහි නැතිව ඉන්නේ. නිර්වින්දන වෛද්‍යවරයා නිර්වින්දනය කරලා ඔපරේෂන් එක කරනකොට ඇය දැන් සිහිසුන්ව ඉන්නේ. හරි. ඒ අමිහිරි අසුබ මූසල ආරංචිය ડોක්ටර් කිව්වා. ඊට පස්සේ ડોක්ටර් කියනවා දැන් ඉතින් ඔයාට කරන්න තියෙන දරුවා ඉපදෙනකොට මැරිලානේ. ඒ නිසා ඔයා ඔය දරු පැටියව අරගෙන ගිහිල්ලා මිනි පෙට්ටිය හදන්න ඕනේ. ඔය සොහනකට අරගෙන ගිහිල්ලා වලක් කපලා වල දාන්න. එයාට ලොකු සමාජ සම්බන්ධතා නැහැ කියලා ડોක්ටර් කියනවා. හැබැයි අප්පච්චිගේ අතට එහෙම කියලා දරුවව දෙනවා. දැන් අප්පච්චි දරුවව වඩා ගන්න බලාපොරොත්තු වෙමින් හිටියේ මෙහෙම නෙවෙයි නේ. අර සුහුඹුල් අත්පා සැලෙන ස්වරූපය දකින්න බලාපොරොත්තු වෙමින් හිටියේ නේ. ඒ අර මොනවදෝ වටිනාකම් සමුදායක් අතේ මිට බැඳගෙන මිටි කොටගෙන ඒ ඉන්න
සෙලවෙන අත්පා දකින්න බලාපොරොත්තු වෙනවා. ඒ හඬන හැඬුමකදී මේ ඒ ඇඬුමේ ශක්තිය ඒ ඇඬුමේ හඬ මිහිරි ජීවන ගීතයක් කොට අහන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සිද්ධ වෙන්නේ මොකද්ද? තමන්ගේ අත් දෙකට ලැබෙන්නේ මියගිය දරු පැටියෙක්. මියගිය දියණියක්. කිසිම හැලහොල්මනක් සැලවීමක් නැහැ. මේ සිනිදු අර හොස්පිටල් එකට අරන් ගිහින් තිබුණු හොඳ සේද වෙල්වට් රෙදි ඇතිරිලි තුල තාමත් මෘදු සුමුදුව තියන්ට තොටිලිවල තියලා නලවන්ට හිතාගෙන හිටපු දරු පැටියා නිකම්ම රෙදි කඩක තියලා තමන්ගේ අතට දෙනවා මල දරුවෙක් විදිහට. ඒතර අප්පච්චිගේ හිතේ ඇතිවන කම්පනය. ඊට පස්සේ ඔහු මොකද කරන්නේ? අර අපේ ලැප්ටොප් එකක් විතර සයිස් එකේ චූටි මිනි පෙට්ටියක් හදනවා. ඒ මිනි පෙට්ටියක් හදලා ඒ මිනි පෙට්ටිය දරුවව තියන්න සූදානම් කරගන්නවා. කොහොමද? අර චූටි ළමයි චූටි කෙල්ලෝ අර වෙඩින් වලට වගේ ඒ වගේදී අඳින්නේ අර දිලිසෙන නිකන් බක්‍රම් එකක් තියෙන වගේ ගවුමක්. අන් ඒ වගේ සුදු පාට ගවුමක්. චූටිම චූටි ඉපදිච්ච ගමන්මනේ චූටිම චූටි ගවුම් පොඩියක් හදනවා. ඊට පස්සේ අර ඉපදුණු ගමන්ම තියෙන සිනිදු කොණ්ඩේ එක පැත්තකට හොඳට පීරලා හරි සුදු පාට මලක් තියෙන හෙයා බෑන්ඩ් එකක් ඔලුවට දානවා. හරි. ඊට පස්සේ අර චූටිම චූටි අත් දෙක අර සුහුඹුල් අත් දෙක අත්මේස් දෙකක් සුදු පැහැති අත්මේස් දෙකක් දාලා මිනියක තියෙන ස්වරූපයෙන් අතැඟිලි පටලලා එයාගේ උර මත නැත්නම් සමාන පපුව මත නැත්නම් බඩ මත තියෙන චූටිම චූටි අත් දෙක. ඊට පස්සේ අර චූටි කකුල් දෙකට මේස් දෙකක් සුදු පාට දාලා ඒ දෙක ලං කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න චූටිම බෝනික්කෙක් නේ නැත්නම් සුදු පාට මලක් ඒ මිනි පෙට්ටියෙන් තියලා මිනි පෙට්ටිය වහනවා. අපි හිතමු මේක උඩ වීදුරුවක් තියෙන්නේ කියලා. දැන් මේ වීදුරුවක් තියෙන මිනි පෙට්ටියකින් වහගෙන දරුවව තමන්ගේ අත් දෙකෙන් උසවාගෙන යනවා. ගෙදර අරන් යන්න හිතාගෙන හිටියේ මෙහෙම නෙවෙයි. නේ? හැබැයි අරගෙන යන්න වෙන්නේ මෙහෙම. ඊට පස්සේ එහෙම උස්සගෙන ගිහිල්ලා සොහොන් පිට්ටනියකට ගිහිල්ලා ඒ වෙනකොට කීප දෙනෙක් එක්ක වලක් හාරලා ඒ වලෙන් මිනි පෙට්ටිය තියෙනවා. තියලා පස් පිඬැල්ලක් අරගෙන හිමීට මිනි පෙට්ටිය උඩින් තියනවා. ඊට පස්සේ දඩබඩ ගාලා ළඟ ඉන්න කට්ටිය පස් පෙරලනවා. අනේ ඔච්චර හයියෙන් පස් දාන්න එපා. ඔය ඉන්නේ අම්මගේ උකුලේ එක දවසක්වත් උණුහුම නොලබපු චූටි දරු පැටියෙක්. එයා බය වෙයි. ඒ නිසා හිමීට පස් දාන්න. එයාව බය කරන්න එපා. ඊට පස්සේ කොමාර හිමීට පස් ටික දානවා. හිතන්න අපි මිනි පෙට්ටියක් ඇතුලේ ඉන්නවා. උඩ වීදුරුවක් තියෙන්නේ. පස් වැටෙන්න මිනි පෙට්ටිය ඇතුළ කළුවර වෙනවා. අපිට පේනවනේ. ඒක කොච්චර භයානක වේදනාත්මක අත්දැකීමක්ද මේ ඒක කොච්චර වේදනාත්මක අමිහිරි අත්දැකීමක්ද. ඉතින් මිනි පෙට්ටිය මුළුමනින්ම වැහිලා පස් චූටි කණ්ඩියක් පොඩි ගොඩක් කණ්ඩියක් තරමට පස් අර මිනි වලක හදන්නේ ඒ විදිහට පස් ගොඩක් හදනවා. හැබැයි කළුවර වැටෙනකන් අප්පච්චි මෙතනින් නැගිටලා යන්නේ නැහැ. ඇයි? දියණිය තනියම දාලා ඇය බය වෙයි කියලා තනියම දාලා යන්න මේ අප්පච්චිට හයියක් නැහැ. හැබැයි කළුවර වැටිගෙන එනකොට ඔළුවට මතක් වෙනවා තවත් දෙයක්. තව ටිකකින් සිහිය එනවා තව කෙනෙකුට. ඒ තමයි තමන්ගේ බිරිඳ. එතකොට S2 අරපු ගමන්ම සිහිය ආපු ගමන්ම කොයි මගේ මහත්තයා කියලා නෙවෙයි අහන්නේ. නේ? බිරිඳ අහන්නේ කොයි මගේ මහත්තයා කියලා නෙවෙයි කලින්. දැන් අහන්නේ අනිවාර්යයෙන්ම කොයි මගේ දරු පැටියා. තමයි කාන්තාවකගේ ලක්ෂණය. ඇය මවක වෙච්ච දවස් ඉඳලා සැමියාට වඩා නේද 100,000 ගුණයකින් දරුවා වෙනුවෙන් වෙන් කරන කාලය වැඩි කරනවා. ඒක යථාර්ථය. එතකොට දැන් බිරිඳ සිහිය ඇවිල්ලා මගේ දරු පැටියා කොයි කියන උත්තරයක් දෙන්න ඕනේ. එතෙන්ට යන්න ඕනේ. නේ? ඒ හින්දා මොකද්ද සිද්ධ කරන්නේ? යනවා. හරි? යනකොට කියනවා පුතේ ඔයා ඔහොම ඉන්න බය වෙන්න එපා. තව ටිකකින් හඳමාමා ඔයාගේ තනියට එයි. මම යන්න. හඳමාමා ඔයාගේ තනියට එයි. කිරි පැණි අරගෙන නෙවෙයි හැබැයි අද ඒ ගේන රන් තැටියට කඳුළු පුරවගෙන අදෙයි. රන් තැටියට කිරි පැණි පුරවගෙන ඉන්නේ වෙනදට. අද කඳුළු පුරවගෙන එයි. හඳමාමා ඇතුළු සබා දහමත් මගේ දූ පැටිගේ වියෝවෙන්
හඬනවා. ඒ නිසා රන් තැටිය පුරාවට කඳුළු පුරවගෙන හඳ මාමයි ඔයාගේ තනියට. ඒ නිසා ඔයා නිදා ගන්න. මම යන්න. ඉතින් ඔන්න ඔය වගේ අමිහිරි අත්දැකීමක් වේදනාත්මක අනුභූතියක් නිර්මාණය සඳහා පාදක වෙලා තියෙනවා. නේ? හරියට ඒක විඥානගතව අපේ මනසට අභ්‍යන්තර මනසට දැනෙන්න අහගෙන හිටියොත් නේ අහගෙන හිටියානම් අපිට තදින් ඕක දැනෙනවා කම්පනයක් විදිහට. ඒ කියන්නේ අපිට මේ අත්දැකීම හොඳට අර එක මුළු හිතෙන් මුළු ආත්මයෙන්ම අහගෙන හිටියොත් අපිට මොකද්ද ආත්මීය වේදනාවක් දැනෙනවා. ඉතින් කතාවට කියනවා බුද්ධ දර්ශනය තුල ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ කියලානේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක. එතකොට මේ ප්‍රිය විප්‍රයෝගය තුල තියෙන වේදනාත්මකම ප්‍රිය විප්‍රයෝගයක්. මොකද අපි පාරක ගමනක් යනකොට වයසක අත්තම්ම කෙනෙක් ලොකු අත්තා කෙනෙක් මැරිලා කියලා නේද දැන්වීමක් දාලා තිබ්බට අපි කලබල වෙන්නේ නැහැ එච්චර. ඒ ගැන හිතන්නේ නැහැ. මොකද වයසක කෙනෙක් මැරෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ගමනක් යනකොට මරණ දැන්වීමක් තුළ චූටිම චූටි දරු පැටියෙක් මිය ගිහින් තියෙනවා කියලා දැක්කොත් අපිට ලොකු කම්පනයක් ඇති වෙනවා. නේ? ඇයි පිපෙන්නට වෙරදරන කැකුළු මල් අකාලේ මිලින වෙනවා දකින්න තරම් අපේ ඇස් පෞකාරයි නම් අපිට දැනෙන කම්පණය වැඩි. පෘථග්ජන මානව ධර්මතාවය තුළ සංවේදී මිනිස්සෙකුට තවකෙකුගේ වේදනාව හැඳුම දෙදුම සංවේදී නොවන්නේ යම් තාක්කල්ද ඒ කාලය තුල මනුෂ්‍යත්වයේ පිරිහී ගියපු කාල සීමාවක උපතයයි බොහෝ දාර්ශනිකයෝ කියනවා. අනිකාගේ දුක වේදනාව විඥානගත වෙන්නේ නැති කාලයක් උදා වෙනවා. අනිකාගේ දුක වේදනාව හැඳුම දෙදුම දැනෙන්නේ නැති මිනිසෙක් නිර්මාණය වෙන තැන මේ සමාජයේ යහපැවැත්ම අහිමි වෙන දවස බවට පත් වෙනවා. ඒ නිසා ඔයාට මට අපි හැමෝටම කවුදෝ උගන්නපු හෝ નિરાයාසයෙන් ඉගෙනගත්ත තවකෙකුගේ දුකකදී සංවේදී වන හිතක් තාම ඉතුරු වෙලා තියෙනවා. ඔයා මම අපි හැමෝම තව කෙනෙකුගේ දුකකදී දුක් වෙනවා. විශේෂයෙන්ම චූටි දරු පැටියෙකුගේ කාරණාවකට දුක් වෙනවා. මම අද දවසේ මුහුණු පොතේ Facebook එකේ දැකපු දෙයක්. චූටි දරුවෙක් කොල්ලෙක් ළඟ ගෙදරක තිබුණු දන් ගහක දන් අත්තක් කඩලා පොඩි උන් ආසයිනේ කන්න. ඒ දන් අත්ත කැඩුවට ඒ ගෙදර ගෙහිමියා අර චූටි දරුවට පහර දීලා මූණ හොඳටම තුවාලෙලා ඇහත් තුවාල වෙනවා. හරි. ඒ දරුවගේ අම්මා වේදනාවට පොලිසියට යනවා. අර ගහපු කෙනාව අත්අඩංගුවට ගන්නවා. දැන් ඒගොල්ලෝ තරහෙන් ඉන්නවා. අර අම්මා මට බයයි මම මොකද කරන්න කියලා Facebook එකේ දානවා. බලන්න සමාජය තුල මේ පරිහානිකර තත්වයන් නිර්මාණය වෙලා තියෙන විදිය නේ. සමහර කාන්තාවෝ ඉන්නවා දරුවා බිහි කරලා එහෙම්මම කුණු කූඩයකට දාන ගඟකට මුහුදකට ලිඳකට විසි කරනවා. මං කාන්තාවෝ කියලා කිව්වේ ඒගොල්ලොන්ට අම්මා කියලා කියන්න සුදුසු නෑ නේ. සමහර විට දරුවා ඉපදුනාට පස්සේ බිරිඳටයි නේද දරුවටයි හානි කරලා මරලා දාන පියවරු නෙවෙයි පිරිමි ඉන්නවා. පියවරු කියන්න හොඳ නෑ නේ. ඒ නිසා මතක තියාගන්න වදපු අම්මා හරිද ජාන ලබා දීලා ජාතක කරපු අප්පච්චි වටින්නේ නැහැ. හරි වදලා හදපු සහ ජාන ලබා දීලා හදපු අප්පච්චි වටින්නේ. ඒ අම්මා හෝ අප්පච්චි තමයි අති උතුම් අම්මා හෝ අප්පච්චි වෙන්නේ. මොකද වදපු අම්මා උතුම් නම් හදපු අම්මා ඊටත් වඩා උතුම්. මොකද වදන්න පුළුවන් වුණාට හදන්න බෑනේ. ඒ නිසා අපේ අම්මා ගැන අපි කල්පනා කරොත් වදපු සහ හදපු අම්මා නම් උතුම් එකතු කිරීම උතුම් අති උතුම් අපේ අම්මානේ. අපේ අප්පච්චිත් එහෙමයි. ඉතින් පිරිහී ගියපු සමාජයක පරිහානියටපත් වෙච්ච කාල සීමාවක මේ වගේ නිර්මාණයක් කරහා ලබා දෙන්නේ දරු සෙනෙහස පිළිබඳව පුංචි ආමන්ත්‍රණයක්. නේ දරුවෙකුට දෙමව්පියන් තිබිය යුතු සහ තිබෙන ආදරය ඒ සෙනෙහස අහිමි වෙච්ච තැන මේ මාතෘත්වයේ පීතෘත්වයේ කොච්චර දෙදරනවද කියන කාරණාව. හරි කවියා සංවේදී මනසකින් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. එතකොට
කාව්‍ය නිර්මාණයේ තේමාව වස්තු විශේෂ බවට පත් වෙන්නේ වස්තු විශේෂ බවට තේමාව බවට පත් වෙන්නේ උපතේදී මියගිය දියණියක පිළිබඳ පියෙකුගේ ඇතිවන සිතිවිලි. උපතේදී මියගිය දියණියක පිළිබඳව පියෙකුගේ හිතෙහි ඇතිවන සිතිවිලි. හරි. උපතේදී මියගිය දියණියක පිළිබඳව පියෙකුගේ හිතෙහි ඇතිවන සිතිවිලි තමයි කාව්‍ය නිර්මාණයේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ. මලදරු උපතක් විදියට සිද්ධ වෙන තමන්ගේ දියණිය පිළිබඳව අප්පච්චි කෙනෙකුගේ හදවත තුල ඇතිවන වේදනාත්මක සිතිවිලි තමයි වස්තු විශේෂ කරගෙන තියෙන්නේ. එතකොට මේක එක්තරා පුද්ගලයෙක් පෞද්ගලිකව ලැබපු අමිහිරි අත්දැකීමක් නේ. එහෙනම් මේ පෞද්ගලික අත්දැකීම අනුසාරයෙන් කවියා උත්සාහ කරන්නේ පොදු සමාජ අත්දැකීමක් නිර්මාණය කරන්න. පොදු සමාජ අත්දැකීමක් නිර්මාණය. හරි. එතකොට අපි නිර්මාණය පිළිබඳව මේ විදිහට එතකොට කතා කරගෙන යනවා. එතකොට රන්තැටියක කඳුළු. එහෙනම් පළවෙනියටම කාව්‍ය නිර්මාණයේ මාතෘකාව පිළිබඳව කතා කරොත් රන්තැටියක කඳුළු. එහෙනම් රන්තැටියක් කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ කාගේ රන්තැටියද? අනුරුද්ධ කුමාරයාගේ රන්තැටියද? අනුරුද්ධ කුමාරයාගේ රන්තැටියද? නැහැ. රන්තැටියක් කිව්ව ගමන්ම මතක් වෙන්නේ කාගේ රන්තැටියද? හඳමාමගේ. හඳමාමගේ රන්තැටිය නේද? හඳමාමට රන්තැටියක් තියෙනවා. ඒකේ හඳමාම අරගෙන ඉන්නේ මොනවද? අනේ සර් සුරංගනා කතා කියන්න බෑ නෑ කමන්නේ කියමු. හඳමාම ඒකේ අරගෙන ඉනවා කිරි පැණි. කාටද අපේ අත්තම්මටයි ලොකු අත්තටයි? නෑ. චූටි දරුවන්ට. දැන් අපි ඇත්තටම විද්‍යාත්මකව කල්පනා කරලා බැලුවොත් තර්කානුකූලව හිතලා බැලුවොත් අපේ අත්තම්මලා ලොකු අත්තලත් කිව්වේ හඳ මාමා කියලා නේ. එතකොට අපේ අම්මලා අප්පච්චිලත් කිව්වේ හඳ මාමා කියලා. දැන් අපේ දරුවෝත් කියන්නේ හඳ මාමලා කියලා. දැන් අපේ අත්තම්මලා ලොකු අත්තලාට හඳ මාමා වුණා නම් අපේ දරුවෙකුට පුතා හඳ මුත්තා නැත්තම් නත්තපනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑ මුත්ත කියන හත්මුතු පරම්පරාවෙන් කවුරු හරි වෙන්න බෑ නෑ. සෙනෙහසේ ආමන්ත්‍රණ පදයක් විදිහට ස්නේහ මූලික ආදරණීය හිතවත් හෘදයංගම සමීපතම ආමන්ත්‍රණ පදයක් විදිහට අපි හැමෝගෙම පරයක් ඉන්න. එතකොට ආදරණීය ආමන්ත්‍රණයක් විදිහටනේ එයා හඳ මාමා වුනේ. එහෙනම් චූටි දරුවන්ට චූටි දරුවෙකුට තාමත් හිතපක්ෂ හිතවත් සමීපතම මිත්‍රයෙක් තමයි හඳ මාමා කියලා කියන්නේ. නේ. දන්නවා ඔබට මතක ඇති අර නැලවිල්ල කියන පද්‍ය නිර්මාණයේදීත් අපිව හඳ සම්බන්ධව කාරණාවක් ගැන කතා කරා. සිහිල් වෙති සඳ ඉතා සාවා එහි පැනගතා රැසින් අඩක් නොනවතා සිටීද ඒ හොඳ සතා. බලන්න. එතකොට හඳ චූටි දරුවන්ට හිතවත් කෙනෙක් කියන එක කුමාරතුංග මුනිදාස අපිට කියලා දුන්නේ ගොඩ කාලයකට කලින්. දැන් ඒ හඳ මාමා චූටි දරුවෙකුට හැමදාම ගේන කිරි පැණි වෙනුවට රන්තැටිය පුරවල කඳුළු අරන් එනවා. එහෙනම් රන්තැටියක කඳුළු නම් පැහැදිලි ආරම්භයේදීම මේක සතුටුදායක දෙයක් නෙවෙයි. මේකේ සතුට තැවරිලා නැහැ. මේකේ තැවරිලා තියෙන එකම දේ තමයි දුක කියන එක. මොකද රන්තැටියක තියෙන්නේ කඳුළු වන නිසා. සතුටක් නෙවෙයි දුක විතරයි තියෙන්නේ කියන කාරණාව. හරි. එතකොට නිර්මාණයේ ආරම්භයේදීම මේක වේදනාව මිශ්‍ර වූ දෙයක් කියන එක කවියා ඉදිරිපත් කරලා තමයි නිර්මාණයට ප්‍රවේශ වෙන්නේ. හඳමාමගේ රන්තැටියද කඳුළු. එහෙනම් චූටි දරුවෙක් සම්බන්ධ දෙයක් කියන එක දැනෙනවා. ඒක සතුටුදායක දෙයක් නෙවෙයි. ඒක අසතුටුදායක දුක්ඛදායක දෙයක් කියන එක රන්තැටියක කඳුළු කියන එකෙන් දැනෙනවා. එහෙනම් චූටි දරුවෙක් සම්බන්ධ දුක්ඛදායක දෙයක් කියන එක ආරම්භයේදී පැහැදිලි. මා පමණි ඔබ කැටුව ආවේ මමද යමි දියණියනි මොහොතකින් සඳ ඒ විතනියට රන්තැටිය පුරවා කඳුලේ.
එතකොට කාව්‍ය ආකෘතිය නිසඳස්නේ. නිසඳස් කවි පරපුරේ ද්විතීක තරංගෙ මේ මෑත කාලීන කවියෙකු පිළිබඳවනේ මේ කතා කරන්නේ. නේ? පටන් ගන්නකොටම කියනවා නිර්මාණය මොකද්ද මැදකින් පුතා පටන් ගන්න. මැදකින්. ඒ කියන්නේ අවසාන භාගයට ළඟ වූ තැනකින් පටන් ගන්න. අප්පච්චි දරුවව දාලා යන්න හදන තැනින් තමයි පටන් ගන්න. ඒක අමුතු ප්‍රවේශයක් නිර්මාණයට. කියන්නේ ආරම්භයක් කියලා දැනෙන්නේ නැහැ. මොකද්දෝ මැදකින් හෝ අවසානයට ලං වූ තැනකින් තමයි කවි පන්තිය ආරම්භ කරලා තියෙන්නේ. මම විතරයි පුතේ ඔයත් එක්ක ආවේ. මමද යමි දියණියනි. ඔන්න. ඔයා එක්ක මාන් විතරයි ආවේ. මමද යමි. එතකොට පැහැදිලි මේකේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයක් තියෙන්නේ. සරල විවරණයක් රැකී උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය භාවිත කරන සරල සුගම භාෂාවක් තමයි නිර්මාණයක් තුළ තියෙන්නේ. හරි? සරල විවරණයක් රැකී උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින් යුක්ත සරල සුගම භාෂාවක් තමයි නිර්මාණය සඳහා උපයුක්ත කොටගෙන තියෙන්නේ. භාවිත කොටගෙන තියෙන්නේ. සරල සුගම භාෂාවක්, උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයක්, සරල විවරණයක් රැකලා තියෙනවා. එතකොට මේ අප්පච්චිගේ හැඟීම් සිතුවිලි භාවයන් සමුදාය විධාරණය කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ කියන එක අපි මතක තියාගමු. එතකොට මම විතරයි ඔයත් එක්ක ආවේ මමත් යනවා දියණියනි. නේ? එතකොට එතන කාරණාවක් කල්පනා කරන්න තියෙනවා ඒ තමයි පුතා මම විතරයි නම් කැටුව ආවේ. එතන පේනවා ලොකු පිරිසක් සමාජයක් නැහැ. එතන කාරණා දෙකක් ගැන අපිට හිතන්න පුළුවන්. එකක් තමයි මේ මොහොත තුල වේදනාව තීව්‍ර කරන්ට හුදකලාව කියන කාරණාව පාවිච්චි කරලා තියෙනවා. මේ අප්පච්චි කියන චරිතයේ මේකේ මේ මියගිය දියණියගේ අප්පච්චිගේ ඒ වේදනාව තීව්‍ර කරන්ට ඔහු හුදකලාව මේ වේදනාව විඳිනවා කියන එක පෙන්නනවා. ඔහු තනි පුද්ගලෙක් තනියම මේ අත්දැකීමට මුහුණ දෙන්නේ කියන එක පෙන්නනකොට දුක වැඩිනේ පුතා. පිරිසක් එක්ක දුකක් භුක්ති විඳිනවට වඩා තනියම දුකක් භුක්ති විඳින එක වේදනාත්මකයි. ඒ නිසා පාඨකයට සහෘදයාට එහෙම නැත්නම් අපිට මේ නිර්මාණයේ වේදනාත්මක බව වඩා තීව්‍රව ලබා දීම උදෙසා කවියා ඔහු හුදකලාවට පත් කරලා තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි මෙතන මේ අප්පච්චි තනියම ආවා කියන එක අනිත් එක ඔහු ධනපති ප්‍රබලයෙක් නෙවෙයි සමහර විට නිර්ධන දුබලයෙක් නේ. අසරණ සාමාන්‍ය වැසියෙක් නම් අසරණ භාවයට පත්වෙච්ච සාමාන්‍ය පුද්ගලයෙක් නම් ඔහුට පරිවාරයක් නෑ පුතා මේ දේ සිද්ධ කරා. මේ අවසන් කටයුතු මහා ජන ගඟක් මැද සිද්ධ කරන්න ඔහුට පිරිසක් නැහැ. පරිවාර සම්පත්තියක් නැහැ. නේ? එහෙනම් ඔහුගේ තියෙන නිර්ධන පාන්තිකත්වය පෙන්වන්නටත් ඔහුගේ තියෙන අසරණකම පෙන්වන්නටත් මෙන්න මේ තනියම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මම විතරයි ආවේ කියන එක. එතකොට ඒ අසරණ භාවය පෙන්වන්නටත් හරි. ඒ කියන්නේ මේ අප්පච්චි තනි වෙලා මේ තනියම කියන එක පාවිච්චි කරාට පස්සේ තනියම කියන වචනයත් එක්ක යම්කිසි කෙනෙකුගේ අසරණකම දුක තීව්‍ර කරලා පෙන්වන්න පුළුවන්. මම විතරයි පුතේ ඔයත් එක්ක ආවේ කියනකොට ඒ අප්පච්චි අසරණයි ගොඩාක් දුකෙන් ඉන්නේ කියන එක දැනෙනවා වැඩි. කවියගේ කාර්මුණක් ඒක. අනිත් එක මේකේ ඇතුලේ සියුම්ව අර කොළඹ නිසඳැස් කවි පරපුරේ ද්විතීක තරංගයේ කවීන්ගේ පොදු කාරණාවක් තිබුණා. ඒ තමයි නිසඳැස් කවි පරපුරේ ද්විතීක තරංගයේ කවීන් ගොඩාක් සමාජ විෂමතාව, පන්ති විෂමතාව සියුම්ව ඉදිරිපත් කරා. එතකොට මෙතන තනියම එන්න හේතුව තමයි පරිවාරයක් නැහැ. පිරිසක් නැහැ. එහෙනම් මොහු ධනපති ප්‍රබලයෙක් නෙවෙයි පුතා. සමාජයේ අසරණ වෙච්ච දුබලයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා පන්ති විෂමතාවත් එතන බොහොම සියුම්ව විග්‍රහ කරනවා විය හැකි කියන එක ලියලා තියාගන්න. පන්ති විෂමතාව සියුම්ව විග්‍රහ කරනවා විය හැකි. ඒ තනියම එනවා නම් පිරිසක් නැත්තම් ඔහු අසරණ දුබලයෙක්. නිර්ධන පාන්තිකයෙක්. පන්ති විෂමතාව නිරූපණය කරනවා විය හැකි. ඒ කාරණා දෙක මෙතනදී මතක තියාගන්න.
හරි මම විතරයි දුවේ ඔයත් එක්ක ආවේ බලන්න මමද යමි දියණියනි නේ අපි දන්නවා දියණියනි කියන එකේ තියෙන අනි කියන එක ගෞරවාර්ථයේ තද්දිත ප්‍රත්‍යක් නේ අපි අහලා තියෙනවනේ ගෞරවාර්ථයේ තද්දිත ප්‍රත්‍ය තියෙනවා පුතා ආන අනු අනි කියලානේ ආන අනු අනි එතකොට මේ ගෞරවාර්ථයේ තද්දිත ප්‍රත්‍යක් යෙදුණු පදයක් තමයි මොකද්ද දියණියනි කියන එක නේ දියණියනි කියන එක එහෙනම් එතන කියන්නේ ආදරණීය ගෞරවනීය දියණිය කියන එක ගෞරවාර්ථයක්නේ එහෙනම් බලන්න පිය සෙනෙහස තුල දියණිය පිළිබඳව තියෙන ආදරය ගෞරවය සාමාන්‍යයෙන් දියණියක් කියන්නේ අප්පච්චිගේ ගෞරවයනේ පුතා දුවක් කියන්නේ අප්පච්චිගේ ආදරයයි ගෞරවයයි කියන දෙකේ අනන්තය නේ අප්පච්චිගේ ජීවිතයේ ගෞරවය ආඩම්බරය සාඩම්බරය දියණිය. එතන මෙතන අප්පච්චි ඒකයි ආදරණීය ගෞරවණීය ආමන්ත්‍රණය කරන්නේ. මේ ආමන්ත්‍රණය අදින් පසු ඔහුට අයිති නෑ පුතා. අදින් පස්සේ මේ අද අවසාන දවස. අදින් පස්සේ දියණියනි කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන්ට ඔහු ඉදිරියේ මල පුලුටක්වත් නැහැ. මල පුලුටක්වත් නැහැ. මනුෂ්‍ය පුලුටක් නෙවෙයි මල මනුෂ්‍ය පුලුටක්වත් ඔහු ළඟ නැහැ. නිසා අද අමතන්ට පුළුවන් එකම දවසේ එකම මොහොතේ එකම නිමේෂයේ ගෞරවනීය ආදරණීය මගේ දියණියනි මම දැන් යනවා කියලා කියනවා. ඒතර එතන ගෞරවාර්ථයක් හඳවන්න. අප්පච්චි කෙනෙකුගේ ගෞරවය දියණිය. ඒ වගේම එතනදී ඔහුට මෙසේ අමතන්න පුළුවන් එකම දවස අද. අදින් පස්සේ ඒ නම ඔහුට අයිති නෑ. ඒක තමයි ඇත්ත. මොහොතකින් සඳ ඒ විතනියට පුංචි පොරොන්දුවක් දෙනවා. නේ? පුංචි පොරොන්දුවක් දෙනවා දියණියට. බය වෙන්න එපා මගේ දියණියනි. බොහොම ටික වෙලාවකින් ක්ෂණයකින් මොහොතකින් සඳ පායලා ඒ විතනියට. හැබැයි පුතේ කිරිපැණි අරගෙන නෙවෙයි. රන් තැටිය පුරවා කඳුලේ. හඳ මාමගේ රන් තැටිය කඳුළු වලින් පුරවගෙන නම් ටිකක් අඬලා නෙවෙයි පුතා ගොඩක් අඬලා. කවුද අඬන්නේ? හඳ. එහෙනම් හඳ මාමත් අඬනවා නම් දන්නවා හඳ කියන්නේ තාමත් ආදරණීය සිසිල් සෞම්‍ය ආලෝකයක් ලබා දෙන වස්තුවක්. එහෙනම් සඳ ආදරණීයයි. සෝබාදහමේ ආදරණීයම වස්තු හොයනවා නම් ඒ ආදරණීයම සෝබාදහමේ වස්තු අතර ප්‍රමුඛයෙක් තමයි හඳ. එහෙනම් සෝබාදහමේ ආදරණීයම හඳ මාමත් අද ගොඩාක් කඳලා. ඒකනේ රන්තැටිය කඳුළු වලින් පිරෙන්නේ. නේ රන්තැටිය කඳුළු වලින් පිරෙන්නේ. එහෙනම් දියණියගේ විප්‍රයෝගය වෙනුවෙන් දියණියගේ විප්‍රයෝගයේ නිමිති කොටගෙන සෝබාදහම පවා කම්පාවටපත් වෙලා. එහෙනම් මේ අප්පච්චිගේ හදවත අප්පච්චිගේ ඇස් වලින් සහ හදවතින් ගලා හැලෙන වේදනාව මතු නොව කුදුමහත් සෝබාදහමද ඔහුත් සමග මේ විප්‍රයෝගයේ වේදනාව භුක්ති විඳිනවා කියන එක අපිට මෙතනදී දැනෙනවා. එහෙනම් දියණිය වෙන් වූ වේදනාව අප්‍රතිහතව සෝබාදහමත් විඳිනවා කියන එක අපිට දැනෙනවා. නේ හඳ මාමා මගේ දූ ළඟට එයි. හැබැයි පුතේ හඳ මාමගෙන් කිරි පැණි ඉල්ලන්න එපා. එයා අද ඔයා ළඟට එන්නේ. එයාගේ රන් තැටිය කිරි පැණි වලින් නෙවෙයි කඳුළු වලින් පුරවගෙන. නේ මගේ දූට ඉන්න තිබුණා. මගේ දූ ගිය නිසා හඳ මාමටත් දුකයි. නම් බලන්න. නේ දරුවෙක් මෙබඳු හදිසි වියෝවකටපත් වුණාට පස්සේ අප්පච්චි කෙනෙකුගේ මුළු ආත්මයම මුළු ජීවිතයම මුළු සංසාරයම ඔහුගේ මුළු ජීවන පදාසයම කඳුලින් දුකෙන් පිරෙනවා. ඒ අප්‍රතිහත වේදනාව ඒ අප්‍රතිහත දුක්ඛ දෝමනස්සය කවියා ඊටමත් විශිෂ්ට අන්දමින් ප්‍රකාශ කරනවා. මම හිතන්නේ පැහැදිලි. දෙවෙනි කොටසට අපි යනවා. මෙතෙක් ලොව නොවැසුව මියුරු නැලවිලි ගී ලයට කැටි කොට නිදයි ඔබේ මව අවදිවන ඇසිපියෙන් බිඳී සුන්වන ලොවක. ඔන්න ඊට පස්සේ
මෙතන දැන් දියණිය සමග විතරක් අප්පච්චිට කතා කරන්න බෑනේ. දියණියව දැක්කේ තාම අප්පච්චි විතරයිනේ. නේ. අම්මා දැන් ඇහැරලා මගේ දුව හොයයි. එතකොට ඔයා නෑ මගේ දුවේ. ඔයා එතකොට මේ මහ පොළොව යට. එතකොට ඔයා මේ මහ පොළොව යට. ඉතින් ඒ නිසා උඹ මගේ ළඟ ඉන්න මගේ අතේ මායිමේ මගේ අත උඩ උඹ මල දියණියක් විදිහට ඉන්න මේ මොහොතේ මට යුතුයකමක් තියෙන උඹ අම්මගේ ආදරය ගැන උඹට මතක් කරලා දෙන්න. දුවේ ඔයාගේ අම්මා ඔයාට පුදුමාකාර සෙනෙහසක් දක්වපු අම්මා කෙනෙක්. කවදාවත් ඔබව නොදැක ඔයා මොන වගේද කළුද සුදුද කියලාවත් දන්නේ නැතුව ඔයා කුසෙහි ඒ වැඩෙන කාල සීමාවේ ඇය ඔබට දක්වපු ආදරය වචන වලින් කියලා ඉවර කරන්න බෑ නේ. දන්නවා සමහර විට දරුවා මව් කුසේ ඉන්න කාලේ අවසාන කාලය වෙනකොට මව් කුස ඇතුලේ දඟලනවා නේ. සමහර විට කකුලකින් ඔන්න බඩ හප්පනවා, බඩ තල්ලු කරනවා. එතකොට බඩ දිහා බැලුවොත් සමහර විට අර චූටි සුහුඹුල් පාදයක් බඩින් මතුවෙලා. අපි ඒවා දැකලා තියෙනවා. මම මගේ පෞද්ගලික නේද මටත් ඒ වගේ දරු පැටියෙක් ලැබිලා ඉන්නවා. මගේ දරු පැටියක් ඉන්නවනේ. ඒතර මගේ දරු පැටියත් මගේ නෝනගේ කුසේ ඉන්නකොට සමහර රාත්‍රීන් වල අපි ඒ දර්ශනය දැක්කා. තල්ලු කරනවා. වෙලාවකට කියනවා බඩ ඕම් පෙරලිලා අනිත් පැත්තට යනවා. යා හැරවෙනවා. නේ. ඉතින් එච්චර හොඳට ඇතුළාන්තය තුල ජීවත් වෙනකොට ඒ සෑම රිදුමක්ම සොඳුරු වින්දනයක් විදිහට විඳින්න පුළුවන් කෙනා තමයි අම්මා කියන්නේ. වේදනාව රසයක් කරලා නේ දුක රසයක් කරලා මේ ලෝකේ විඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ එකම කෙනා අම්මා. එහෙනම් අම්මා දසයකඩ මසක් උඹ නමින් විඳ දුක්ඛ දෝමනස්ස කරදර උපද්‍රව අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා මගේ දුවේ මට යුතුයකමක් තියෙනවා අම්මා පිළිබඳව ඔයාට කියන්න. කියනවා මොකද්ද? මෙච්චර කාලයක් ලෝකයවත් අහපු නැති මේ මුළු ලෝකයම අහපු නැති මිහිරිම නැලවිලි ගීත පපුවට කැටි කරගෙන හිර කරගෙන පපුවට හිර කරගෙන ඔයාගේ අම්මා නිදි. ඒ කියන්නේ තාම සිහි මුර්ජා වෙලා ඉන්නේ. සමහර කට්ටිය කියන උතන අම්මා මිය ගිහින් කියලා නෑ. අම්මා තාම සිහිසුන්ව සිසේරියන් සැක්කමක් නේ. අම්මා සිහිසුන්ව. හරි. අම්මා තාම නිදි. හැබැයි අවදිවන ඇසිපියෙන්. ඒ කියන්නේ සිහිය එන ඇසිපියේදී. ඒ කියන්නේ බොහොම පුංචි ෂණයක් නේ මොහොතක් නේ. ඇසිපිය හෙලන වේගය කියලා කියන්නේ තාමත් වේගවත් දෙයක් නේ. එහෙනම් අවදිවන ඒ ඇසිපිය තප්පරේ දශමෙදී බිඳී සුන්වන ලෝකේ කම්මනි දාගෙන. බිඳිලා සුන්වන ලෝකේ කම්මනි දාගෙන. ඒ කියන්නේ දැන් බලන්න අම්මා කෙනෙක් දරුවෙක් බිහි වුණාට පස්සේ නේ සමහර විට පුතා තාලෙට පැල් කවියක්වත් කියාගන්න බැරි ගෑණි හරි තාලෙට පද දෙකක් කියාගන්න බැරි කෙල්ල අම්මා කෙනෙක් වුණාට පස්සේ ගායිකාවක් වෙන විදිහ සාමාන්‍ය ජීවිතයේදී අතීතයක කවියක පද දෙකක් තාලෙට කියාගන්න බෑ. හැබැයි අම්මා කෙනෙක් වුවහම නැලවිලි ගී ගායනා කරන්නේ ඉතාමත් මිහිරි ලයාන්විත හඬකින්. ඇයි? අතීතයේ කවි කියන්න බැරි වුණාට පුතා දැන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා මව් සෙනෙහස ශක්තියක් දෙනවා. දරුවගේ ස්නේහයේ නාමයෙන් ලස්සනට කවි ගීත ගායනා කරනවා. එහෙනම් දරුවා තමයි නැලවිලි ගීත කියන්න අම්මට ශක්තිය දුන්නේ. නේ? ඒකයි ඒ තාලයේ මිහිරුනේ ආදරේ කැළතිලා තියෙන පුතා. ආදරේ මිශ්‍ර වෙලා තියෙන නිසා තමයි දරු නැලවිලි ගීත මිහිරි උනේ. නේ? දොයි 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 බබා බයි 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 බබා
ඔය විදිහට එලි වෙනකන් හරි මුමුණේදී එලි වෙනකන් හරි මුමුණේදී සෙනෙහස නිසා. එතන වැදගත්ම දෙයක නෙවෙයි පුතා. කවියා මෙතන කියනවා මේ අම්මා කියන්ට හිතේ හිර කරගෙන හිටපු දරු නැලවිලි ගී මේ ලෝකේ කවදාවත් අහලා නැහැ. ඒ කියන්නේ යක්ෂ අම්මා කෙනෙක්. එහෙමද? ඇයි? මුළු ලෝකෙම තාම අනාවරණය නොකරගත්ත දරු නැලවිලි ගීත නිර්මාණය කරගෙන අම්මා නෑ. එහෙම දෙයක් නෙවෙයි කියන්නේ. අම්මා කියන්නේ දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා කියන එකම තමයි. හැබැයි මෙච්චර කාලයක් ලෝකේක අහලා නැත්තේ ඇයි? ඒ ආදරය මිශ්‍ර වුණාට පස්සේ ඒ තාලය දරුවගේ ආදරෙන් තාල ගැන්වෙලා හැඩ ගැන්වෙලා තියෙන නිසා ඒක අතිශය මිහිරි. ඒ මිහිරි තාලයේ ලෝකේ කවදාවත් අහලා නැහැ. එහෙනම් දරු නැලවිලි ගීතය කලින් තියෙන එකක් වුණාට දරුවගේ ආදරේ මිශ්‍ර වුණාට පස්සේ ඒ තාලය ලෝකයට ආගන්තුකයි. ලෝකයට අපූර්වයි ඒක. ඒක තමයි ඔතන කියන්නේ. කියන දේ තේරුණාද දන්නේ නැහැ. ඒ දරු නැලවිලි ගීතය අම්මා කියන්න හිතාගෙන හිටපු ගීතය කලින් කට්ටිය කියපු එකක්. හැබැයි දරුවගේ සෙනෙහස නිසාම ඒක ලස්සනම ලෝකය මේ වෙනකන් අහලා නැති මිහිරිම තාලයක් වෙනවා. එතකොට ඒක අලුත්නේ. දැන් ආදරේ නිසායි පුතේ එහෙම වෙන්නේ. මෙච්චර කාලයක් ලෝකේ අහපු නැති. එහෙනම් ලෝකයට ඉඳුල් නොවුණු ලෝකයෙන් ඉඳුල් නොවුණු ඊටමත් අපූර්ව ඊටමත් නැවුම් ඊටමත් කුළුඳුල් දරු නැලවිලි ගීත අම්මා ළඟ තිබුණා. ඒවා ලෝකයෙන් ඉඳුල් වෙලා නැහැ. හරි. ඒ කුළුඳුල් දරු නැලවිලි ගීත උඹ නමින්ම කියන්ට සෙනෙහසේ නාමයෙන් ඇය හීන පිරෙව්වා. හැබැයි මගේ දියණියනි මගේ දුවේ අද ඒවා ඔක්කොම පපුවට හිර කරගෙන අම්මා නිදාගෙන ඉන්නේ. සිහිය එන තප්පරේ දශමෙදි බිඳිලා සුන් වෙලා යන ලෝකය. දරු නැලවිලි ගීතය මටවත් නවත්ත ගන්න බැරි විලාපයක් වේ දුව. විලාපයක් වේ. නේ. පුතා හිතන්ට මේ මලදරු උපතෙන් පස්සේ නැවත ඒ කාන්තාව අරගෙන මේ සැමියා ගෙදර ගියාට පස්සේ ගෙදර පුරාම අර දරුවා වෙනුවෙන් හදාගත්ත එකතු කරපු මතක සටහන් නේ චූටි ගවුම් පොඩි චූටි හෙයා බෑන්ඩ් චූටි මල් චූටි තොප්පි චූටි සපත්තු බෝනික්කො ටෙඩී බෙයාලා රෝස පාට බේසම් තොටිලි ඒ හැමදේම දරා උසුලාගත නොහැකි වේදනාබර මතක සටහන් බවට පත් වෙනවා. ඒකයි පෘථග්ජන අපිට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ කියලා. කොච්චර බණ කිව්වත් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. සිද්ධාර්ථ අබිනිෂ්ක්‍රමණය කරන දවසේ ඇස්වල කඳුළු පිරීලා තිබුණා. යසෝදරාව දාලා යන හින්දාද? යසෝදරාව දාලා යන හින්දාද? නෑ. රාහුලව දාලා යන්න වෙන හින්දා. පිය සෙනෙහස එච්චර ගැඹුරු වුණා. මාතෘ සෙනෙහස ගැන කවර කතාවද? ඇස් අග කඳුළු තියාගෙන ඉන්න කට්ටියනේ අම්මලා කියන්නේ. ඒ සෙනෙහස මාරයි. හරි. බිහි නො වූ හෙට දවස ඇය නොදත් රහස දැන කාලයේ ගැබ තුලෙහි ඉකිබිඳී කම්පාව. එහෙනම් අම්මා ඒ නිර්මාණය කරන්න හදපු ලෝකය බිහි වුණේ නෑ පුතේ. ඒ අනාගතය බිහි වුණේ නෑ අම්මට ලැබුණේ නෑ ඒ අනාගතය. ඒ නොලැබුණු උත්පාද නොවුණු ඒ හෙට දවස ඇය නොදත් රහස දැන අම්මා දන්නේ නැති රහස දැනගෙන කාලයේ ගැබ තුලෙහි කිබිඳී කම්පාව. ඒ කියන්නේ අම්මා සිහිය එනකන් ඒ කාල පරාසය ඒ කාලයේ ගැබ ඒ කාල පරාසය
කොච්චර කම්පාව ඉකිබින්දින කාල පරාසයක්ද නේ. අම්මගේ සිහිනය අම්මගේ හෙට දවසේ බලාපොරොත්තුව ඉෂ්ට නොවීම පිළිබඳව ඇයව දැනුවත් කරන මොහොත එළඹෙනකන් ඒ කාල පරාසය කාලය ඒ කාලයේ ගර්භය කම්පාවෙන් පිරුණු කාලයක්. ඒක කොහොමද දරාගන්නේ නේ. ඒ නිසා ඒ රහස ඇය දැනගන්න මොහොත එනකන් ඒ කාලය මහා ගැඹුරු වේදනාත්මක අත්දැකීමක් නේ. ඒ මොහොතට මුහුණ දෙන්නේ කොහොමද නේ. ඒ මොහොතට මුහුණ දෙන්නේ කොහොමද? ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව ඒක කොච්චරද කියලා කියන්න අමාරුයි සමහර විට නේ. දස එකඩ මසක් ඈරැකි. ඒ කියන්නේ දස එකඩ මසක් කියන්නේ දැන් ඔයා දන්නවා මාස 9ක් ඇය රැකපු සෙනෙහසේ නිදාණය. අන්න එතන වැදගත් වචනයක් තියෙනවා. සෙනෙහසේ නිදාණය නම් කාව්‍ය උපක්‍රමය මොකද්ද පුතා? සෙනෙහස නිදාණය. රූපක. රූපක. එහෙනම් එතන රූපකයක් තියෙනවා. මාස 9ක් ඇය රැකපු සෙනෙහස කියන නිදාණය. එතකොට බලන්න අම්මගේ හිත තුල තියෙන වටිනාකම දරුවා පිළිබඳව. නේ. එහෙනම් අප්පච්චි තමන් ගැන නෙවෙයි පුතේ කියන්නේ. එතනදී අප්පච්චි කියන්නේ තමන් පිළිබඳව නෙවෙයි. අප්පච්චිට ස්වයං පාපොච්චාරණයක් ආත්ම පාපොච්චාරණයක් කරන්න ඕන නැහැ. අප්පච්චිට මතක් වෙන එකම දේ තමයි පුතේ උඹ නැති වේදනාව මම විඳින අතරේ උඹේ අම්මාගේ උඹ පිළිබඳව තිබුණු ආදරය ගැන හිතනකොට මට අම්මා පිළිබඳව වේදනාවක් ඇති වෙනවා. බලන්න. එක පැත්තකින් දරුවා හිමි වෙලා අනිත් පැත්තෙන් සිහිය ආපු ගමන්ම එතන ඉඳලා නේද ජීවිතේ පුරාවටම අර අම්මා තමන්ගේ බිරිඳ මැරි මැරි උපදී නේ. එහෙනම් නැවතත් කියන්නේ අම්මා ගැන මාස 9ක් ඔයාගේ අම්මා රැකපු ඒ සෙනෙහසේ නිදාණය වෙස් මුහුණු තුලට වූ බහිරවයන්. වෙස් මුහුණු දාගෙන හිටපු බහිරවය. කවුද මේ බහිරවයන්ගෙන් රූපකාර්තවත් කරලා තියෙන්නේ? අර ડોක්ටර්ස්ලා නර්ස්ලා. හරි. නුහුරු බස් දෙපළමින් හුරු නැති වචන කියමින් වට වෙලා අඬුනියෙන් දොස්තරවරු පාවිච්චි කරන අර සැත්කම් උපකරණ මොහුට දැන් මතක් වෙන්නේ අඬුනියන් වගේ තියුණු සාහසික ආයුධ විදිහට. දොස්තර කෙනෙක් උත්සාහ කරන්නේ යහපතක් කරන්න. එතකොට සැත්කමක් කරන්නේ සැත්කම් උපකරණ සියුම් විදිහට භාවිත කරන්නේ යහපතට. හැබැයි අද තමන්ගේ දරුවව තමන්ට අහිමි කරපු නිසා මේ අප්පච්චිට පේන්නේ අර ડોක්ටර්ස්ලා නර්ස්ලා ඔක්කොමලා බහිරවය විදිහට. ඒ බහිරවය වෙන්නේ ඇයි ඒගොල්ලෝ? ඇයි තමන්ගේ සහ තමන්ගේ බිරිඳගේ සෙනෙහස් නිදාණය අරක්ගත්ත හොරකම් කරපු බහිරවය තමයි. නිදානේ ඒ නිදානේ උරුමකාරය මේ අම්මයි අප්පච්චි වෙන්න තිබුණේ. හැබැයි නිදාණයට අරක්ගත්ත බහිරවය ඒ නිදාණය හොරකම් කරා. හරි. දොස්තර මහත්තුරු ඒගොල්ලෝ කතා කරන වචන අපිට තේරෙන්නේ නැහැ. ඒකයි අප්පච්චි එළියේ ඉඳන් ඔපරේෂන් තියටර් එක ඉස්සරහ ඉඳන් බලාගෙන ඉන්නවා මට මැවිලා පේනවා. තේරෙන්නේ නැති වචන කිය වේගෙන් අර බහිරවය ටික ඔක්කොම අඬු නියන් වලින් එන සාහසික ආයුධ නේ සියුම් සැත්කම් උපකරණ දැන් මොහුගේ තියෙන ප්‍රතිවිරෝධය නිසා නේ වෛද්‍යවරු සම්බන්ධයෙන් පවතින ප්‍රතිවිරෝධය නිසා සියුම් සැත්කම් උපකරණ ඔහුට පේන්නේ අඬු නියන් වගේ සාහසික ආයුධ විදිහට. අඬු නියන් වලින් පැහැරගෙන සංගවන අතර නිදාණය පැහැරගත්තා. නිදාණය සැඟවුවා. ආය කවදාවත් හොයාගන්න බැරි විදිහට නේ සෙනෙහසේ නිදාණය බහිරවය සංගවලා දැන් නේ එහෙම සංගවනකොට
කර කියා ගන්න දෙයක් නැතුව බලා සිටියෙමි කොනක. පැත්තකට එලා බලන්න කොනක මුල්ලක්නේ. යම්කිසි කෙනෙක් මැදක ශාලාවක උනත් මැදක ඉන්නවා කියලා දැනුනොත් පුතා අසරණකම දැනෙන්නේ. හැබැයි ලොකු ශාලාවක මුල්ලක ඉන්නවා කිව්වොත් ඒ වචන අස්සේ තියෙන අසරණකම. එහෙනම් කවියෝ සාහිත්‍ය රචකයෝ චරිත ස්ථානගත කරනකොට ඒ චරිත යම්කිසි මුල්ලකට යොමු කරනවා නම් එතන තියෙන අසරණකම. එහෙනම් මෙතනත් අර ඔපරේෂන් තියටර් එක ඉස්සරහා මුල්ලක බලා හිටියා ගොළු වෙමින් අසරණව. කොච්චර අසරණකම මට මැවිලා පේනවා මේ මූණ. කර කියා ගන්න දෙයක් නැතු බලන්න පුතා පැත්තකට වෙලා මුල්ලකට වෙලා බලාගෙන ඉන්නවා ගොළු වෙලා නිශ්ශබ්ද වෙලා අසරණ භාවයටපත් වෙලා මට මැවිලා පේනවා. එහෙනම් බලන්න එතන කොච්චර වේදනාවක් ඇවරිලා තියෙනවද නේ. මේ අප්පච්චිගේ අසරණකම වචන වලින් කියලා ඉවර කරන්න බෑ. ඒක අනන්තය ස්පර්ශ කරන්නා වූ අප්‍රතිහත වේදනාවන් සමුදායක්. ඒක වචන කරලා සීමා කරලා සීමාවකට ලඝු කරලා කියලා ඉවර කරන්න බෑ. එහෙනම් බලන්න කර කියා ගන්න දෙයක් නැහැ. ડોක්ටර්ස්ලා ඔපරේෂන් එක කරනකොට ඒ කලබලය තුලින් දරුවා හිමි වෙනවා කියන එක දැනින අප්පච්චි කියනවා බලා හිටියා කර කියා ගන්න දෙයක් නැතුව. ගොළු වෙලා අසරණ වෙලා මම මුල්ලකට වෙලා බලාගෙන හිටියා. මං වෙන මොනවා කරන්නද දුවේ? ඒතොර එතනක් තියෙනවා පුතා බලා සිටියෙමි. එහෙනම් මමනේ තනියමනේ. බලන්න කාත් කවුරුත් නැති හුදකලාව. එතකොට අප්පච්චි තනි කරන්නේ මේ දුක වැඩි කරන්න ඕන නිසා. ඊළඟට අප්පච්චි තනි කරන්නේ ඔහු නිර්ධන පාන්තික අසරණයෙක් කියලා පෙන්වන්න ඕන නිසා. එහෙනම් පන්ති විෂමතාව හෝ හරි සමහර විට පන්ති විෂමතාව හා හුදකලාව කියන කාරණා දෙකම කවිය නිරූපණය කරනවා. හරි. පිරිසක් එක්ක දුක අඩුයි තනියම විඳිනකොට දුක වැඩි. නේ. තනියම ඉන්නේ ගොඩක් වෙලාවට පුතා සල්ලි බාගේ පිරිස් බලේ නැති කට්ටිය. නේ. මිනිස්සු හම්බ කරන්නට නම් අපිට සල්ලි තියෙන්න ඕනේ. නැත්තම් මිනිස්සු අපි ළඟ ඉන්නේ නැහැ. අපේ යාළුවෙක් වුණත් අපිව ආශ්‍රය කරන්නේ අපිට මොනවා හරි තියෙන නිසා. අපි ඉරිච්ච ඇඳුම් ඇඳගෙන ඉන්නවා නම් කණ්ඩ බොණ්ඩ නැතුව ඇටකොටු පෑදිලා ජීවත් වෙනවා නම් ඔයාගේ ඔය යාළුවවත් ඔයත් එක්ක කතා කරන්නේ නැහැ පුතා. නේ. එහෙනම් කොච්චර බලාපොරොත්තු තිබ්බ එකම ජීවිතේ බලාපොරොත්තු මේ දරු පැටියා වෙන්නේ. ඒ දරු පැටියත් අද අර බාහිරවය අරගෙන සංගෙව්වා. බලන්න එතන තියෙන රූපකාර්ථවත් භාෂාවක් නේ. අර සෙනෙහසේ නිදානයේ රූපකයක් වගේ මේ නිදානයේ තුලින් සංකේතවත් කරන දරුවාගේ වටිනාකම. දරුවා නිදානයත් තරමට අමිල වටිනාකමක් තියෙන දෙයක්. හැබැයි නිදානයකට අරක් ගත්ත බහිරවයෝ ඉන්නවා කියලා කතා කරනවානේ. නිදන් වලට බහිරවයෝ අරක්ගෙන ඉන්නවා. එතකොට අද නිදානයක් රැකිය යුතු බහිරවයෝ නිදානය හොරකම් කරලා සංගෙව්වා. නිදානය රැකිය යුතු බහිරවයෝම නිදානය හොරකම් කරලාද සංගවල දැම්මා. නිදානය හොරකම් කරලා සංගවල දැම්මා. එතකොට අප්පච්චිට ගොළු වෙලා අසරණ වෙලා බලා සිටිනවා හැරෙන්නට මේ මොහොතේ කළ හැකි කිසිම දෙයක් නැහැ. හරි. සෙමෙන් තව සෙමෙන් පස් පිඬලි පෙරලා. ඒ සෙමෙන් තව සෙමෙන් කියන එක තුල තියෙන අනුප්‍රාස රසය ඒ අවස්ථාව සංකල්ප රූපීයව මවා පෙන්වනවා. හරි. සෙමෙන් තව සෙමෙන් කියන වචනය තුල තියෙන ඒ අනුප්‍රාස රසය ඒ අවස්ථාව සංකල්ප රූපීයව මවලා පෙන්වන්නට සමත්. සංකල්ප රූපීයව පෙන්වන්නට සමත් වෙනවා. ඒ තරමටම ප්‍රබලයි. ඒ තරමටම ප්‍රබලයි. හෙමීට තව හෙමීට පස් පිඬලි පෙරලන්න. මම කලින් කතාව කිව්වා. දැන් මිනි වලකට දාලා නේ මට අර වීදුරු පෙට්ටියක් වගේ මට දැනෙන්නේ. එතකොට පස් චූට්ටක් අප්පච්චි හිමීන් තියෙනවා. දඩබඩ ගාලා අප්පච්චි පස් දාන්නේ. ඒ තමන්ගේ දරු පැටියනේ තමන්ගේ ජාන වලින් ලේයින් ජාතක වෙච්ච පැටියක්. නේ
මැරුණා කියලා ලෝකේ කිව්වට මැරුණා කියලා පිළිගන්නේ අදහන්නේ නැහැ. එයා දන්නවා කිසා ගෝතමීනේ. දරුවා මිය ගියාට පස්සේ මිය ගියා කියන එක තේරුම් ගන්න නැතුව පිළිගන්නේ නැතුව උන්මත්තක භාවයටපත් වෙලා නේ වීදියක් පාසා එදා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ පාරක් ගානේ දරුවව කරවවාගෙන කිසා ගෝතමී දිව්වා. දරුවට පණ ඉල්ලගෙන, දරුවට ජීවය ඉල්ලගෙන, ප්‍රාණය ඉල්ලගෙන දිව්වා. පටාචාර නේ දරුවෙක් ගඟේ ගසාගෙන යනකොට ඒ දරුවා ගන්න වගේ කෑ ගහනකොට නේ නෑර එහා පැත්තෙන් දරුවා ගිහිල්ලා තියලා අනිත් දරුවා ගන්න එනකොට උකුස්ස අරගෙන යනකොට ඒ දරුවා උකුස්සට කෑ ගහනකොට අනිත් දරුවා ගඟට පනින්න දෙන්නම නැති වෙනකොට පටාචාරට පිස්සු හැදෙන එක අහන්න දෙයක් නෙවෙයි නේ. ඇන්දි වත අහිමිව පාරවල් ගානේ ඒ කාන්තාව එදා දිව්වේ දරු සෙනෙහස අහිමිවීම දරුණුවටම දැනිච්ච ඉඳ ප්‍රධාන අහිමිවීම දරුවෙකුට ඒක තමයි දරා ගන්න බැරි අහිමිවීම. හැබැයි ඇන්දි වතත් අහිමි ඇය බුදුන් වහන්සේ පිහිට ලැබලා බුද්ධ ශාසනයේ ආචාරශීලී විදිහටම සිවුරු දරන්නීය බවට පත් වෙනවා. පටාචාරා බවට පත් වෙනවා. කිසා ගෝතමී බුද්ධ ශාසනයේ බුදුන්ගේ සරණ ලබනවා. මතක තියාගන්න මේ අප්පච්චිට පිහිට වෙන්න මේ අම්මට පිහිට වෙන්න බුදුහාමුදුරුවෝ නෑ පුතා. මේ අම්මට පිස්සු හැදුනොත් ඒක සනීප කරන්ට බුදුහාමුදුරුවෝ නෑ. මේ අප්පච්චි උන්මත්තක වුණොත් අප්පච්චිට පිහිට වෙන්න බුදුහාමුදුරුවෝ නෑ. අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. හරි. එහෙනම් මේක තාමත් වේදනාත්මක උදේකලා විප්‍රයෝගයක්. දුකක්. එහෙනම් හිමීට තව හිමීට පස් පිඳලි පෙරලන්න. හයියෙන් පස් දාන්න එපා. එයා හැරෙයි. මවගේ ඇකයෙහි පහස නොදත් දැරිය කිසිවිට. අම්මගේ උකුලේ සැනසිලි පහස විඳපු නැති සිංගිති දැරියක් ඔතන ඉන්නේ. සිංගිති කියන්නේ තද්දිත පදයන සුඟ ඉති. හරි ඔය ඉති කියන තද්දිත ප්‍රත්‍යයෙන් කරන්නේ ස්වල්පයක් ස්වල්පාර්ථයක් චුට්ටි කියන අර්ථයක් ඇති කරන්නේ. ස්වල්පාර්ථයේ තද්දිත ප්‍රත්‍යයක්. එතකොට සිංගිති කියන්නේ චූටි කියන එක. එහෙනම් අම්මගේ ඇකයෙහි උකුලෙහි පහස දන්නේ නැති සිංගිති දැරියක් ඉන්නේ. ඒ හින්දා හයියෙන් පස් දාන්න එපා. පුතාගේ ප්‍රකාශයේ අර්ථය අම්මගේ ඇකයේ අම්මගේ උකුලේ පහස ලැබුවා නම් අම්මා එකපාරක් හරි උකුලට වඩා ගත්තා නම් මේ දරුවා මීට වඩා රළු පරළු වෙන්න ඕන. කියන්නේ අම්මා එකපාරක් හරි වඩාගෙන තියෙනවා නම් දරුවා ටිකක් හරි පුතා රෆ් වෙලා රළු වෙලානේ. නේද? අතක් පයක් කාගේ හරි වැදිලා ඒ කියන්නේ දරුවව වඩාගෙන උකුලේ තියාගත්තට පස්සේ දරුවා ටිකක් හරි රළුයිනේ. එක පාරක්වත් අම්මගේ උකුලේ හිටපු නැති දරුවෙක් නම් මේ දරුවට ඔය වගේ කම්පනයන් කවදාවත් දරා ගන්න බෑ. එක පාරක් හරි අම්මා වඩාගෙන හිටියානම් මේ දරුවාට මේවා හුරුයි. මේ දරුවා ටිකක් රළුයි. එහෙම රළු නොවුණු තාමත් සිංගිති ලඳ බොළඳ සුකුමාල පැටියෙක් කොතන ඉන්නේ. පස්පිඳලි හයියෙන් දාන්න එපා. යා හැරිලා බය වෙයි. බලන්න. ලෝකයා කිව්වත් මැරිලා කියලා. හිත පිළිගන්න සූදානම් නෑ මේ කියලා. මේ චූටි දරු පැටියෙක්. දයාසේන ගුණසිංහ කියන කවියා පුතා මේ වගේ කාව්‍ය නිර්මාණ බිහි කරන්නට ඉතාමත් දක්ෂයි. ඒ කියන්නේ ඔහු අමතන්නේ සහෘදයාගේ సంతානයේ සියුම්ම සෛල. හරි. සහෘද సంతානයේ මේ කවි කියවන පාඨක හිතේ සංවේදීම ඉන්ද්‍රයන් අමතන්ට ඔහුට පුළුවන්. ඒ කියන්නේ අපේ හිතට කම්පනයක් දුකක් ඇති කරන වචන පාවිච්චි කරන්න දයාසේන ගුණසිංහ දක්ෂයි. ඔයා කියවන්න දයාසේන ගුණසිංහ මහත්තයාගේ තියෙනවා කිසා ගෝතමියක නොවේ කියලා කවි පන්තියක්.
ඉන්ටර්නෙට් එකේ ටයිප් කරලා කියවන්න. ඔන්න බාහිර දැනුම මේවා තමයි වැදගත්. දයාසේන ගුණසිංහ මහත්තයාගේ කිසා ගෝතමියක නොවේ කියලා කවි පන්තියක් නිසඳස් නිර්මාණයක් තියෙනවා. ඒ නිර්මාණය තුල යන්නේ පුතා පෝය දවසක මහා ජනකායක් රැස් වෙලා ඉන්න හන්දියක තුම්මන් හන්දියක හරි මන්සන්දියක මිනිස්සු ගොඩාක් මැද තමන්ගේ දරු පැටියට බඩගින්න නිවන්ට චූටි කෑම වේලක් හොයාගන්න බැරි යාචක අම්මා කෙනෙක්. හරි දරුවව ජීවත් කරවන්න මහන්සි වෙන යාචක අම්මා කෙනෙක් පිළිබඳව. ඒකේ තියෙනවා මන් සලින් සල නැගූ තොරණින් මහරු සම්බුදු සිරිත දිස්විය. උවසිය ගැයූ බැතිගී අරම පිසවා ගැබට එක්විය. හරි. එතකොට එතන පුතා එදා පෝය දවසේ මේ මංසන්දියේ බුදු සිරිත පෙන්නන තොරන් ගහලා තියෙනවා. හරි. ඊට පස්සේ භක්ති ගීත ගායනා කරන උපාසක උපාසිකාවෝ ඉන්නවා. දන්සල් තියෙනවා. හැබැයි ඔය කිසිම එකෙකුටවත් කිසිම එකියෙකුටවත් මේ යාචක අම්මා විඳින දුක පේන්නේ නැහැ. එයා ඉල්ලන්නේ Tamanට කන්ට නෙවෙයි. අනේ මහත්තයෝ, අනේ නෝනා, මට මේ දරු පැටියගේ ජීවිතේ රැක ගන්නට දෙන්න මොනවා හරි චුට්ටි කෑමක්. හරි. ඒකයි නිර්මාණයට කිසා ගෝතමියක නොවේ කියලා දැන්නේ. කිසා ගෝතමී පුතා මැරුණු දරුවෙක් කරහොයාගෙන පණ හොයාගෙන ගියේ. මැරුණු දරුවෙකුට පණ හොයාගෙන ගියපු කෙනෙක් නේ කිසා ගෝතමී. හැබැයි මෙතන මේ යාචක අම්මා මැරෙමින් ඉන්න දරුවෙකුට ජීවිතේ ඉල්ලනවා. කවුද පුතා ඊටමත් දරුණුම වේදනාව සහ අපේ අනුකම්පාව වැඩිපුරම දිනාගන්නේ කිසා ගෝතමීද මේ යාචක අම්මද? කියන්න බලන්න. අපේ අනුකම්පාව ප්‍රබලව දිනාගන්නේ යාචක අම්මද කිසා ගෝතමීද? ඔව්. අපේ අනුකම්පාව තදින්ම දිනාගන්නේ මම දැන් කියපු මේ යාචක අම්මද? කියන්නේ කිසා ගෝතමීක නොවේ නිර්මාණයේ අම්මද? එහෙම නැත්නම් කිසා ගෝතමීද? කතා කරනවා නම් කොච්චර හොඳයිද නේද? 6 දෙනෙකුට මම කොච්චර කෑ ගැහුවත් ඔයා මානුෂීය නෑ කියන්නේ ඒකයි. ඔව්. යාචකමව. ඉතින් ඒක අපි දන්නවා, මං ඔයා දන්නවා කියලා දන්නවා මම. හැබැයි කතා කරමු. යාචක අම්මා. එහෙනම් බලන්න කිසා ගෝතමී පිළිබඳව එදා ඔය සද්ධර්ම රත්නාවලී කතුවරයා කිසා ගෝතමී වහන්දෑගේ වස්තුව කතාවේදී සද්ධර්ම රත්නාවලී කතුවරයා ඇති කරපු අනුකම්පාවට වඩාත් ප්‍රබල වේදනාත්මක දුක්ඛදායක හරි සංවේදී අවධානයක් කිසා ගෝතමීක නොවේ නිර්මාණය දයාසේන ගුණසිංහ අපිට ඇති කරනවා. එහෙනම් බලන්න කිසා ගෝතමීක නොවේ එකේ යාචකමව අපේ වේදනාවට රෑ 12 මධ්‍යම රාත්‍රී 12 පහු වෙනකොට අම්මා රෑ 12 වෙනකන් අර යාචක අම්මා දරුවට කෑම ටිකක් හොයාගන්න මිනිස්සු ළඟට ගිහලා වැන්ද කවුරුත් දුන්නේ. රෑ 12ට තොරණ ඔෆ් කරනවා, භක්ති ගීත ඉවරයි, දන්සල් ඉවරයි. මුළු හන්දියම නිශ්ශබ්දයි, මුළු නුවරම නිහඬයි. රෑ 12 පහු වෙනවත් එක්කම කාන්තාවක් යටි ගිරියෙන් කෑ ගහනවා එහෙනම්. මොකද්ද කෑ ගහන්න හේතුව? දරු පැටියා මැරුණා. යාචක අම්මට බැරි වුණා දරු පැටියාගේ ජීවිතය රැක ගන්න. දැන් අපිට දැනෙන්න ඕනේ පුතා කම්පනයක්. අපිට දැනෙන්නේ නැත්නම් අන්න අපිට ඒ අනුකම්පා රසය, කරුණා රසය දැනෙන්නේ නැහැ. සාහිත්‍ය නිර්මාණයේ අපි රස විඳලා නැහැ. රස විඳනනම් මේ වෙනකොට මේ නිර්මාණයේ රස විඳනනම් ඔයාට සියුම් කම්පනයක් ඔයාගේ ලේමස් ඇටනහර ඇට මිදුළු වල හරහා දුවන්ට ඕනේ. සියුම් කම්පනයක් ඔයාගේ ඇට මිදුළු හරහා දුවන්ට ඕනේ. නැත්නම් අපි අසාර්ථකයි. හරි. ඒ නිසා මේ දරුවා සියුම් දරුවෙක්. ඒ නිසා පස් පිඬලි හිමීට පෙරලන් හයියෙන් දාන්න එපා. එයා බය වෙයි. අපි ඉස්සරහට යනවා. කිරි ගරුඬ කොත් හෙලන අඳුරු සෙව නැලි අතර නුහුරු නුපුරුදු ලොවක සැතපෙන්න දියමින් එන කියනවා. කිරි ගරුඬ කොත් හෙලන
මේ පුතා සොහොන් පිට්ටනිය තත්වය පැහැදිලි කරන්න. එකතකින් අපිට මූසල සංකල්ප රූපයක් ලැබෙනවා. මූසල සංකල්ප රූපයක්. සොහොන් පිට්ටනියක තියෙන සොහොන් පොත් රසවත් මිහිරි සංකල්ප රූප නෙවෙයිනේ පුතා. නේ? රසවත් මිහිරි සංකල්ප රූප නෙවෙයි. සොහොන් පිට්ටනියක අපි දකින සංකල්ප රූපය සොහොන් පිට්ටනියක් ගැන කියද්දී අපිට මැවෙන ඇඳෙන දේවල් තාමත් මූසලයි. හැබැයි ඒ අමිහිරි වේදනාත්මක දුක්ඛදායක මූසල සංකල්ප රූපය අපේ හිතේ මැවෙනවා දැන්. ටිකක් කළුවර වැටලා දැන් රෑ හඳ පායලා තියෙන රෑක සොහොන් පිට්ටනියක දර්ශනයක්. කොහොමද හීනෙන් එහෙම දැක්කනම් හරියටම හරි. එහෙනම් අප්පච්චි කියනවා දැන් රෑ වෙලා කිරි ගරුඬ කොත් හෙලලා. එහෙනම් මේ දරුවා වලදාපු තැනට එහා පැත්තේ ළඟින්ම තියෙනවා පුතා කිරි ගරුඬ අර මැරිච්ච මිනිස්සුන්ගෙන් හදන ස්මාරක තියෙනවා. කිරි ගරුඬෙන් හදපු ස්මාරක තියෙනවා. කිරි ගරුඬ ගල් වලින් හදපු ස්මාරක තියෙනවා. මැරුණු මිනිසුන් වෙනුවෙන්. දැන් මේ දරුවා වෙනුවෙන් තියෙනවද ස්මාරක? නැහැ. එහෙනම් පුතා ස්මාරක හදන්න පුළුවන් මොන වගේ මිනිස්සුන්ටද? කෙනෙක් මැරුණට පස්සේ පස් ගොඩකින් වහලා දාලා පස් කණ්ඩියක් ගොඩ කරනවට අමතරව මේ ලස්සනට කිරිගරුඬ ස්මාරක හදන්න පුළුවන් කාටද? හැමෝටම බෑ. කාටද හදන්න පුළුවන්? කාටද හදන්න පුළුවන්? ධනපතින්ට. ධනපතින්ට. එහෙනම් පුතා ධනපතින්ට. එතකොට මෙයාට Tamanගේ දියණියට කොච්චර ආදරය වුණා. දියණිය වෙනුවෙන් මතක සටහන් සිහිවටන ස්මාරක ගොඩනගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ සියුම් විදිහට පන්ති විෂමතාවක් සමාජ විෂමතාවක් මේක ASCII දුවනවා වෙන්න පුළුවන්. ඒ නිසා අප්පච්චි කියනවා මගේ දුවේ උඹ ළඟම තියෙන උතන කිරිගරුඬ පොත්. ඒ කිරිගරුඬ කොත් වලට දැන් හඳේලිය වැටිලා කිරිගරුඬ කොත් දිලිසෙනවා. බලන්න ඒවා දිලිසෙනවා. හැබැයි පස් ගොඩක් දිලිසෙන්නේ නැහැ. ඒ පස් ගොඩේ වැලි කැටයක් දිලිසෙන්න ඉඩ දෙන්නේ නැහැ. අර කිරිගරුඬ කොත් වල හෙවණ වැටිලා තවත් වල කළුවරයි. කොච්චර පවුද? මේ අප්පච්චිට කරගන්න දෙයක් නැහැ. වටේට ධනපතීන් සමහර විට සල්ලිකාරයෝ ප්‍රබලයෝ හදපු කිරිගරුඬ පොත් වලට හඳේලිය වැටිලා ඒවා දිලිසෙනවා එළිය වෙනවා. ඒ එළිය වුණාට ඒ වගේ හෙවණලි Tamanගේ දියණියගේ සොහොනෙහි නැත්තම් Tamanගේ දියණියගේ මිනි වලේ පස් මතට හෙවණක් වැටෙනවා විතරයි එළිය වැටෙන්න දෙන්නේ නැහැ. බලන්න අසරණකම තීව්‍ර වෙන විදිහ. දුප්පත්කම අසරණකම තනි එතකොට මේ පුද්ගලයාගේ තියෙන තනිකම අසරණකම පාළුව වේදනාව තීව්‍රව අපිට දැනෙනවා. අපච්චිට කර කියා ගන්න දෙයක් නැහැ. කාත් කවුරුත් නැතුව සමාජයෙන් පුදුම වේදනාත්මක පීඩන සමුදායක් විඳිනවා. මේ කර කියා ගන්න දෙයක් මේ මොහොතේ නැතුව. අඳුරු සෙවණැලි අතර බලන්න භයානකයි. දියණිය ඉන්නේ වේදනාත්මක තැනක. මේ ලෝකේ අපිට ආලෝකයක් දෙන දේවල් නෑ පුතේ. ඔබ මිය ගියාට පසුවත් ඔබට එළියක් දෙන්න දෙයක් නැහැ. ඔබ වෙනුවෙන් ස්මාරක හදන්න මට වත්කමක් නැහැ. ඔබ වෙනුවෙන් මට සොහොන් පොත් ඉදි කරන්න කිරිගරුඬ පොත් ඉදි කරන්න මට වත්කමක් නැහැ. ඒ නිසා අපේ ජීවිතවලට හැමදාම උරුම අඳුරු සෙවණැලි විතරයි. ඒ නිසා මගේ දුවේ ඒ සත්‍ය යථාර්ථය අවබෝධ කරගෙන ඒ අඳුරු සෙවණැලි අතර නුහුරු නුපුරුදු ලෝකයක නේ දියණිය ඉන්න ඕනේ සුපුරුදු ලෝකේ මොකක්ද? සුපුරුදු ලෝකේ තමයි මේ වෙලාවේ අය ඉන්න ඕනේ එක්කෝ අම්මගේ තුරුලේ. එහෙම නැත්තම් සිනිදු සේදරෙදි සිනිදු ඇතිරිලි අතුරපු තොටිල්ලක තාලෙට පැද්දමි. තොටිල්ල සැම සුවපිරි පැද්දේ තාලෙට සරි. අසමින් ගී සුමිහිරි නිදන්න පුතරන් කිරි. ඉතින් දරුවෙක් ඉන්න ඕනේ ඒ වගේ ඉතාමත් මිහිරි සිනිදු සුකුමාල සුමුදු මෘදු සුමුදු මට සිලිතු දේවල් මත.
හැබැයි අද නේ ඒ සිනිඳු ඇතිරිලි මත නේ සුමුදු ඇතිරිලි මත ඉන්නවනේ දරු පැටියා. අද මිනි පෙට්ටියක් ඇතුලේ පස්වලට යා වැහිලා අඳුරු වෙලා කළුවරක ඉන්නවා. බලන්න. අපට අත්විඳීම තුල තියෙන දරුණු භාවය. සිතට දැනෙන වේදනාත්මක අත්දැකීම් සමුදාය මේවා වචනවලට පෙරලන්න අමාරුයි පුතා. ඒ කියන්නේ සාහිත්‍යවත් භාෂාවවත් ඔහොසත් නැහැ. මිනිස්සුන්ගේ හිතට ඇතිවන සියලුම හැඟීම් නිරූපණය කරා. ඒ කියන්නේ අපේ සාහිත්‍ය අපේ භාෂාව හරි පොහොසත් නැහැ. මිනිස්සුන්ගේ හිතෙහි ඇතිවන සියලුම හැඟීම් වචන බවට පත් කරා. භාෂාව එච්චර දියුණු නැහැ. සමහර හැඟීම් තියෙනවා අපේ හිතට ඇතිවන ඒවට වචන නැහැ. ඒ හැඟීම මොකක්ද කියලා අපි කියන්න දන්නේ නැහැ. එතකොට මේ දුක සම්පූර්ණයෙන් වචන කරන්න අමාරුයි. හැබැයි කවියා ඒ දුක සරල භාෂාවකින් සරල උවත් ප්‍රබල භාෂාවකින් වචන බවට පත් කරලා තියෙනවා. එහෙනම් පුතේ හුරු පුරුදු සොඳුරු ලෝකයක නෙවෙයි නුහුරු නුපුරුදු රුදුරු ලෝකයක. හුරු පුරුදු සොඳුරු ලෝකයක නෙවෙයි නුහුරු නුපුරුදු රුදුරු ලෝකයක ඔයා නිදා ගන්න ආදරණීය ගෞරවණීය මගේ දුවේ. ඔයා නිදා ගන්න. ඇහැරෙන්න එපා. ඇහැරුණොත් ඔයාට බය හිතෙයි. ඔයා නිදා ගන්න. විශ්වාස කරන්ට මොහොතකින් සඳ ඒවි තනියට. බලන්න. නිර්මාණය පටන් ගත්ත කවිපදය අවසන් කරනකොටත් පාවිච්චි කරනවා. දැක්කද? එතකොට මේ කතන්දරේ කවියා කිව්වේ අමුතු විදිහට. අවසානයේ කිව යුතු දෙයක් මුලින් කිව්වා. දුක්බර දෙයක් සිද්ධ වෙලා කියලා ඉඟි කරා. කුතුහලයක් ඇවිස්සුවා. මැදදි සිද්ධ වෙච්ච දේ කිව්වා. ඊට පස්සේ අවසානයේ අර මුලින් කියපු අවසාන කාරණාව සමස්ත අවසානයක් බවට පත් කරලා ඉවර කරනවා. කියන දේ තේරුණාද දන්නේ? කාව්‍ය නිර්මාණයේ පටන් ගත්තේ අවසානයේ කිව යුතු දෙයක් මුලින්ම කියලා. ඒ මුලින්ම කිව්ව ටික කියවද්දී ඒ කියන්නේ මුලින්ම තිබුණු මා පමණි ඔබ කැටුවායේ මමද යමි දියණිනි මොහොතකින් සඳේවි තනියට දන් තැටිය පුරවා කඳුලි. එතකොට ඒ අවසානයේ කිව යුතු දෙයක්. හැබැයි ඒක මුලින්ම කීම කරනකොටගෙන පාඨකයාගේ සහෘදයාගේ හිතේ කුතුහලයක් ඇති වුණා. හැබැයි ඒ කුතුහලය තුල ඉඟියක් උත්පාද කරා ඉඟියක් ඉපදුවා ඉඟියක් ඇති කරා අමිහිරි දෙයක් දුක්බර දෙයක් කියන ඉංගිය ඇති කරා කුතුහලය තුල නේ. ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ මැදදි කිව්වා. මුල ඉඳන් සිද්ධ වෙච්ච දේ මැදදි කිව්වා. ඊට පස්සේ අවසානයේදී අර මොකද්ද මුලින්ම කියපු කාරණාව සමස්ත අවසානයක් බවට පත් කරලා විස්තරාත්මකව මෙන්න අවසානයේ දරුවව සොහොන් පිට්ටනිය තනි කරලා අප්පච්චි ගියා කියලා නිර්මාණය ඉවර කරා. එහෙනම් දරුවා සොහොන් පිට්ටනිය අඳුරු සෙවණැලි තුල රඳවලා නිදි කරවලා නේ නිදි කරවලා ආයේ ඇහැරෙන්නේ නැති ආයේ දැස් නොහරින නින්දක නිදි කරවලා සොහොන් පිට්ටනිය තුල තනි කරලා දියණියව අප්පච්චි ගියා. අවසාන සමස්ත අවසානයක් අපි කවිය තුලින් දැක්කා නේ. පළවෙනියට අවසාන කාරණාවකින් මූසල දෙයක් ඉගි කරලා මැදදී මුල ඉඳන් කිව යුතු කාරණා ටික කියලා ආපහු අවසානයේදී සමස්ත අවසානයක් පැහැදිලිව විස්තරාත්මකව කියලා නිර්මාණය අවසන් වුණා. අර මුල ඉඳන් අගට පිළිවෙලට ඔහේ ගලාගෙන යන කතන්දරයක් නම් ඒකාකාරීනේ. හැමෝම ලියන්නේ එහෙමනේ. ඔන්න දියණියක් ඔපරේෂන් එකට අරගෙන ගියා අම්මව අනේ මැරුණා මෙන්න සොහොන් පිටින් අරගෙන ඒ විදිහට පිළිවෙලට කතාවක් කියන එක නෙවෙයි කවියගේ අරමුණ. මේක කවි කතාවක් නෙවෙයි. හරි. මතක ඇති ඉගිලෙන සිහින තුල තිබුණේ කවි කතාවක් නේ. කුරුල්ලේ චූටි කුරුළු පැටියෙක් ඉගිල යන්න බලාපොරොත්තුෙන් කරන වික්‍රමයන් ටික පිළිවෙලට කිව්වා. ඊළඟට පැසුණු පැන තුල තිබුණේ කතන්දරයක්. ඒ වගේ කවි කතාවක් නෙවෙයි මේක. මේක කුතුහලය පවතින කරුණාරසය උපාදවන මේ වේදනාවක් දැනෙන
අමුතු විදිහට පද සංගඨනාවක් කරපු අපූර්ව කාව්‍ය නිර්මාණයක්. අමුතු පද සංගඨනාවක් සහිත අමුතු ආකෘතියක් නිසඳස තුල භාවිත කරපු. හරි කාව්‍ය නිර්මාණය. ඒ කියන්නේ මුල මැද අග සාමාන්‍ය පිළිවෙලට නොගලපා අමුතුම පිළිවෙලකට සකසා කාව්‍ය නිර්මාණය තිරින කරලා තියෙනවා. ඒක තුල ඇතිවන අපූර්වත්වය ඊටමත් මිහිරි රසයක් පාඨක හදවතේ ඇති කරනවා. හරි. අවසානයේ කියනවා මොහොතකින් සඳ ඒවි තනියට. හරි. ඒක බලාපොරොත්තු පුතා ඒවි කියන වචනය අනාගත වාචී පදයක්. අපි දන්නවා හෙට කියන දවස කවදාවත් උදා වෙන්නේ නැහැ නේ. මුදලාලි ඒකනේ කඩේ ගහගෙන ඉන්නේ අද මුදලට හෙට ණයට කියලා. ඒ නිසා මෙතනත් අප්පච්චි පුංචි අනාගත වාචී පොරොන්දුවක් බලාපොරොත්තුවක් ඉතුරු කරනවා දියණියට පුතේ. ඔයා නිදා ගන්න මොහොතකින් සඳ ඒවි තනියට. හරි මගේ පුතා ළඟටත් හඳ ඒයි තනියට. දැන් අඳුරු හෙවණැලි අපිට දුන්නට හඳ තව ටිකකින් මුදුන් අහසට එයි. මගේ පුතා ළඟට හඳ මාමා මගේ පුතා ළඟට මගේ දියණිය ළඟට එයි. ඒ මගේ දියණිය ළඟට හඳ මාමා එන්නේ කිරි පැණි අරගෙන නෙවෙයි. මගේ දූ කිරි පැණි ඉල්ලන්න එපා. නිදාගෙන ඉන්න බය වෙන්න එපා. තනි නොතනියට මේ සබා දහම දූත් එක්ක එකතු වෙයි. හැමෝම අපිට රුදුරු වෙන එකක් නැති වෙයි. මගේ දියණිය ළඟට හඳ මාමයි හැබැයි එන්නේ රන් තැටිය පුරවා කඳුලින්. ඔබ ගියා කියන කාරණාවට ඔබ නැවත නේන ගමන ගියා කියන කාරණාවට හඳද සබා දහමද දුක් වෙමින් ඔබ ළඟට කඳුළු පිර වූ රන් තැටියක් රැගෙන හඳ මාමයි. නිසා ඔබ තනි වෙලා නැහැ. දූ නිදා ගන්න කියන පොරොන්දුව තියෙනවා. ඒක බලන්න නිසඳස් කවි පරපුරේ ද්විතීක තරංගයේ කවීන් ඊටමත් සියුම් මානව බැඳීම් නිරූපණය කරන විදිහ. වැදගත් කාරණාවක් ඒ කිව්වේ. විභාගිත ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. නිසඳස් කවි පරපුරේ ද්විතීක තරංගයේ කවීන් සියුම් මානව බැඳීම් මනාව ඉදිරිපත් කරන විදිහ. මේක සියුම් මානව බැඳීමක් නේ. අප්පච්චි කෙනෙක් අම්මා කෙනෙක් සහ දියණියක් අතර තියෙන බැඳීම මිනිස්සුන්ගේ ජීවිතවල ඉතාමත් සියුම් නේ. ඒ වචනවලට ලඝු කොට කියන්න බැරි තරම් බැඳීමක්. ඒතර මෙතන සියුම් මානව බැඳීමක් පිළිබඳව කියන්නේ. ඔය වගේ නිර්මාණ ගොඩක් තියෙනවා. පොඩි දුව හරි දුරු රට ගිය පුතු නංගිගේ රහසිගත සෙනෙහි වීණාව ඒ හැම එකකම කියන්නේ සියුම් මානව බැඳීම. නිසා නිසඳස් කවි පරපුරේ ද්විතීක තරංගයේ කවින් මේකට හරිම දක්ෂයි. හරි. ඒතකොට සංවේදී මනෝභාවයන් ආමන්ත්‍රණය කරමින් සහෘද సంతානය තුල සියුම් රිදීමක් ගමන් කරවීමට සැලැස්වීම මෙහිදී කරලා තියෙනවා. සියුම් රිදීමක් සහෘද సంతානයේ මතින් ගලන්නට ඉඩහසර සලසලා තියෙන පුංචි රිදීම. හරි. අර මොනිකා රුවන්පතිරණ කියන කිවිඳිය ලියන ලෙච්චමීගේ සිතුවිල්ල ඉන්ටර්නෙට් එකේ ගහලා කියවලා බලන්න. මේ වගේ එකක් ඔය තවත් මං කිව්වේ. ලෙච්චමීගේ සිතුවිල්ල. තේදලු නෙලන ලෙච්චමී වතු අධිකාරී සුපිරින්ටන්ඩන්ට් වතු අධිකාරීවරයාගේ ලිංගික අඩත්තේටමට යටත් වෙලා කර තියාගන්න දෙයක් නැතිකමට රස්සාවෙන් අස් කරනවා කියලා බය කරපු ගමන් ලෙච්චමීට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒ අයුතු යෝජනාවට එකඟ වෙලා ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දරුවා බිහි කරනවා අවුරුදු 2ක් විතර එනකන් අවුරුදු 3ක් විතර වෙනකන් අමාරුවෙන් හදා ගන්නවා දරුවා. හැබැයි වසංගත ලෙඩ රෝග ප්‍රතිශක්තිකරණ ඌනතා මන්ද පෝෂණය වගේ ප්‍රශ්න නිසා ලෙච්චමීට අවුරුදු 3ක විතර දරු පැටියන් අහිමි වෙනවා. දරු පැටියව වල දාන්නේ ඒ ලයින් කාමර පේලිය ළඟ තියෙන පහළ වත්තේ තේ වත්තේම තේ ගහක් ළඟ තේ ගහ යට. හරි. තේ ගහ යට. ඊට පස්සේ අවුරුදු 6කට 7කට පස්සේ ලෙච්චමීට සිදු වෙනවා එතනින් ඉපදුණු එතනින් නැගුණු අලුත් තේ ගසක තේ දළු කඩ. එතකොට මේ තේ දළු වල තියෙන
සාරය පුතා තමන්ගේ කුසින් ජාතක කරපු දරුවගේ සාරය. ඒ තේ දැල්ල හැදිලා තියෙන තේ ගහ හැදිලා තියෙන තමන්ගේ දරුවගේ ලේ මස් සැටනහර. ඒ වගේ සාරය උරා දීලා. දරු පැටියට පොළවේ පය ගහලා ඉන්න සාරවත් වැඩෙන්න ලෝකෙ ඉඩ දුන්නේ නැහැ. හැබැයි ඒ දරු පැටියගේ ලේ මස් වලින් හැදුණු තේ රස උජාරුවට ලෝකෙ පුරා විකිනෙනවා විකුණනවා සහ බොන්ට දෙනවා. ලිප්ටන් සිලෝන් ටී හෝ සිලෝන් ටා කියලා නේ ලාओජී කියලා වටවල කහට කියලා නේ ලබු කැලේ කහට කියලා විකුණනවා. ඔය වගේ අමිහිරි කාරණා කොච්චරනම් ඔය ලැයිම් කාමරවල සිද්ධ වෙනවද නේ. එතකොට අර තේ දැල්ලක් කඩනකොට මේ කැඩුවේ තමන්ගේ දරුවගේ සාරය කියන එක ලෙච්චමීට දැනෙනවනේ. ඉතින් බලන්න මේ නූතන කවි පරපුරේ කොළඹ ද්විතීක නිසඳස් කවි පරපුරේ ද්විතීක කාව්‍ය පරම්පරාවේ කවීන් සියුම් මානව බැඳීම් සහ සියුම් සංවේදනයන් උත්පාද කරන කරුණා රසයක් ඇතිවන නිර්මාණ බිහි කිරීමට තාමත් දක්ෂ විශිෂ්ටයි. උන්ට ඒ පිළිබඳව නෛසර්ගික නිසඟ සහජාතකත්ව හැකියාවක් තිබුණා. සහජ හැකියාවක් තිබුණා. එතකොට මෙතනත් දයාසේන ගුණසිංහ මහත්තයා රන් තැටියක කඳුළු තුලින් අන්න ඒ වගේ කාරණා සමුදායක් මනාව ඉදිරිපත් කරනවා. එතකොට මේ නිර්මාණය තුල හඳ කියන එක රූපකාර්ථවත් වස්තුවක් විදිහට පාවිච්චි කරනවා. ඒකත් මතක තියාගන්න. මොකද හඳ මාමා කියලානේ කියන්නේ. එතකොට මේකේ හඳ කියන්නේ කවුද? මාමා වගේ නෙවෙයි. ළමයට සමීපින්ද හඳ මාමා. රූපකාර්ථවත්. ඒ රූපකාර්ථයෙන් ළමා ලෝකයට සමීපතම වස්තුවක් බවට හඳපත් කරලා තියෙනවා. හරි. එතකොට ආනන්ද රාජකරුණා කියන කවියා එක්තරා අවස්ථාවක හඳ කියන්නේ රන් තැටියක් කියලා හඳුන්වලා දීලා තියෙනවා. හඳ රවුම්නේ රත්තරන් පාටයිනේ. ඒතර ආනන්ද රාජකරුණා කියන කවියා තමන්ගේ කාව්‍ය නිර්මාණවල බොහෝ තැන්වලදී හඳ කියන්නේ රන් තැටියක් කියලා හඳුන්වනවා. ඒතර ආනන්ද රාජකරුණා කියන කොළඹ යුගයේ වැඩිහිටි කාව්‍ය පරම්පරාවේ කවියාගේ එකී ආభాසය මෙතන දයාසේන ගුණසිංහ අරගෙන තිනවා වගේ. නේ? රන් තැටිය කියන එක එයා පාවිච්චි කර ආනන්ද රාජකරුණා. ඒක මෙයා අරගෙන වෙන්න පුළුවන්. හරි. හරි. එතකොට ඒ වගේ කාරණා ටිකක් අපි මතක තියාගත යුතුයි. හරි. එතකොට ඊටමත් බුද්ධිගෝචර ස්වරූපයකින් එකතකින් සමාජ ප්‍රතිවිරෝධයක් ඇති වෙන විදිහට නේ සමහර විට මම කියන්නේ අතන වෛද්‍යවරු නර්ස්ලා වැරද්දක් කරා කියලා. හැබැයි උතන හිටිය සල්ලිකාරයෙකුගේ බිරිඳක් නම් ඊට වඩා සැලකිලි සත්කාර කරලා කොහොම හරි මේක සාර්ථකව ගොඩ දාන්න ඉඩ තියෙනවා. මට ඒක හරියටම තහවුරු කරලා කියන්න බෑ. හරි. ඒ නිසා පුංචි සමාජ ප්‍රතිවිරෝධයක් කියනවා. සමාජ විෂමතාව පිළිබඳ චූටි ඉගියක් කියනවා. මේ අප්පච්චි මේ කියන පවුල ඊටමත් අසරණ වූ නේ සමාජයේ මහා සමාජ පරිවාරයක් නැති පිරිසක් වගේ මට දැනෙනවා. ඒ වගේ කාරණාත් අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ නේ. සාමාන්‍යයෙන් අර කවියා මේක නිර්මාණයේ සමස්තයක් ඉදිරිපත් පස්සේ දාර්ශනික මතයක් ඉදිරිපත් කරනවා. හරි. මේ නිර්මාණය හරහා දාර්ශනික මතයක් කවියා ඉදිරිපත් කරන එක ලියලා තියාගන්න. පුළුල් ගැඹුරු ජීවන දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඇසිපිය පමණකින් ලෝකය වෙනස් වෙන්න පුළුවන්. ඇසිපිය මොහොතකදී ලෝකය වෙනස් වෙන්න පුළුවන්. ඇසිපිය සලන මොහොතකදී ලෝකය වෙනස් විය හැකියි. සතුට දුකකට පෙරලෙන්න පුළුවන් ඇසිපිය ගහන මොහොතකදී පුතා. ඒක තේරුම් ගන්න. ඒක පුළුල් ජීවන දර්ශනයක්. ජීවිතේ එක තප්පරේ දශමයකදී වෙනස් වෙන්න පුළුවන්. ඇසිපිය ගසන මොහොතකදී ජීවිතේ උඩු යටි කුරු වෙන්න පුළුවන් කියන එක කවියා මේ තුල නිර්මාණයට එකතු කරනවා. මෙහිම එහෙම කාරණාවක් කියනවා. ඒකට ඒකත් ඔබ මතක තබාගත යුතුයි. හරි. සමාජ විෂමතාව පිළිබඳ කාරණාවක් යනවා කියන එක අපි කතා කරා. ඒ අනුව පුතා මේ නිර්මාණයේ
පෞද්ගලික අත්දැකීමක් වුණාට මේ නිර්මාණය සමාජ අත්දැකීමක්. ඒක නැත්තම් මේ අත්දැකීම අප්පච්චි කෙනෙකුට සිද්ධ වෙච්ච එකක් වුණා. සකල පියවරුන්ට සහ සකල සමාජයට මේකේ වේදනාව දැනෙන්න. මෙබඳු ප්‍රිය විප්‍රයෝගයන් සිදුවිය හැකි කියන පණිවිඩය ලබා දෙමින් මේක පොදු සමාජ අත්දැකීමක් බවට පත් කරන්න කවියට හැකි වෙලා තියෙනවා. කියන්නේ කාව්‍ය නිර්මාණයක වටිනාකම තියෙන්නේ පුද්ගල බද්ධ වීම තුල නෙවෙයි. ඒක සමාජ බද්ධ වෙන්න ඕන. පුද්ගලයෙකුට විතරක් අදාළ නම් ඒකේ වටිනාකමක් නෑ. මුළු මහත් පුදු මහත් සමාජයක ඒ නිර්මාණයේ සමාජමය වටිනාකමක් තියෙනවා. ඒතර මේ නිර්මාණය තුලින් එක පුද්ගලයෙකුට වෙච්ච දෙයක් දැක්කට මේ තුලින් සමස්ත සමාජයකට කියනවා ඇසිපිය හෙළන තප්පරයකදී ඕනෑම දෙයක් ජීවිතයට සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒක මේ අප්පච්චිට විතරක් මේ අම්මට විතරක් ඔප්පු ලියලා පවර්ලා දුන්න බූදලයක් වේදනාත්මක අයිතිවාසිකමක් නෙවෙයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියන එක එදා මෙදා තුර අතීතය වර්තමානයේ අනාගතය කියන ත්‍රයි කාලය පුරාවට ජීවත් වූවා වූ ජීවත් වන්නා වූ අනාගතයේ ජීවත් වන සියලුම පෘථග්ජනයන්ට ඒක පොදු ධර්මතාවක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒ නිසා පුද්ගල බද්ධ අත්දැකීමක් වුණත් සමාජයට යම්කිසි අත්දැකීමක් අනුභූතියක් සමාජ පණිවිඩයක් ලබා දීමක් මෙතනදී සිද්ධ කරනවා. ඒ අනුව කවියා කාව්‍ය නිර්මාණය තුලින් පරමාර්ථය කරගෙන තියෙන්නේ. කාව්‍ය නිර්මාණයේ අරමුණ කරගෙන තියෙන්නේ ලියන්න කාව්‍ය නිර්මාණයේ අරමුණ බවට පත් කරගෙන තියෙන්නේ පරමාර්ථය බවට පත් කරලා තියෙන්නේ සිය දියණිය අහිමි වීම මත පියෙකුගේ සිතෙහි හටගත් වේදනාව තුළින් සහෘද సంతානයටත් වේදනා රසයක් ඇති කිරීම. පියෙකුගේ හිතේ හටගත් වේදනාව තුළින් සහෘද సంతානයේහිත් වේදනා රසයක් ඇති කිරීම. එතකොට ජීවන දර්ශන විදිහට මතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතයේ වෙත හෙළෙන දාර්ශනික අදහස් විදිහට අපිට ඉස්මතු කරගන්න පුළුවන්. හරි ජීවිතයේ වෙත හෙළෙන දාර්ශනික අදහස් විදිහට එකක් ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියන එක මෙතන දාර්ශනික මතවාදයක් විදිහට අපි තේරුම් ගන්න ඕනේ. මේ නිර්මාණයෙන් කියවා ගත යුතු දේ තමයි මේ බඳු ප්‍රිය විප්‍රයෝගයන් දුකක් ඇති කරනවා. ඒක අපි දැන් තේරුම් ගත්තා. හැබැයි මේ ජීවන දර්ශනයේ ජීවිතයට අවබෝධ කරවන්න කියලා කියන්නේ ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ. අනිත් එක ජීවිතේ පෙරලෙන සුළු දෙයක්. කියන්නේ ඇසිපිය ෂණයකදී ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ ජීවන දර්ශනය තමයි ජීවිතේ පෙරලෙන සුළු දෙයක්. කියන්නේ ජීවිතය කියන්නේ රවුම් ගලක් වගේ. කොහොම කොයි වෙලාවට කොයි පැත්තට පෙරලෙයිද කියන එක අපිට කියන්න බෑ. දුක සතුට අතර තියෙන පුංචිම පුංචි ඉඩක්. ඒක සමහර විට කෙස් ගහක ඉඩකටත් වඩා සියුම්. හරි. විදියට නිර්මාණය අවසන් වෙනවා. යනු සරල සුගම භාෂාවක් පාවිච්චි කරලා තියෙනවා. නිසඳස් කාව්‍ය ආකෘතිය භාවිත කරලා තියෙනවා. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයක් සරල ව්‍යාකරණයක් රැකලා රූපකාර්ථවත් කවි බසක්. හරි. සඳ කියන්නේ දරුවගේ සමීපතම මිත්‍රයා හඳ මාමා. ඒ නිසා සඳ රූපකාර්ථවත් යෙදුමක්. ඊළඟට සෙනෙහසේ නිදානයේ රූපකාර්ථවත් යෙදුමක්. රූපකාර්ථවත් කාව්‍ය භාෂාවක් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට සමාජ විවේචනයක් උපහාසයක් එහෙම නැත්නම් සියුම් සමාජ විෂමතාවක කාරණාවක් නිර්මාණයේ අතුලාන්තයෙන් ගමන් කරනවා වගේ දැනෙනවා. සංකල්ප රූප ජනනය වන කවි බසක් සමහර විට මූසල වේදනාත්මක සංකල්ප රූප ජනනය වන කාව්‍ය භාෂාවක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අනුප්‍රාස රසයක් සෙමෙන් තව තව සෙමෙන් පස්පිඬලි පෙරලන්න.
හරි භාවිත කරලා තියෙනවා. ඊළඟට මොහොතකින් සඳේවි තනියට රන් තැටිය පුරවා කඳුලින් කියන ප්‍රකාශය පුනරුක්ති ගන්වලා තියෙනවා. පුනරාර්ථ ගන්වලා තියෙනවා. නැවත නැවත භාවිත කරලා තියෙනවා. පුනරුක්ති ගන්වලා තියෙනවා. එතකොට සාහිත්‍යයේ පුනරුක්තිය දෝෂයක් වුණාට මෙතන පුනරුක්තිය භාවිත කිරීම හරහා මේ කතන්දරයේ අවසානය සහ මුල, කියන්නේ මුලමැද අවසානය මනාව දැනුණා. අමුතුම ආකෘතික ස්වරූපයකට මුලමැද අග කළමනාකරණය කරලා තියෙනවා කවියා. එතකොට ඒ කාව්‍ය නිර්මාණයේ ගලා යන ආකාරය ටිකක් අපූර්වත්වයෙන් යුක්තයි. කොට කරුණා රසයක් ඇති කරනවා, සංවේදී මනෝභාවයන්, ඒ වේදනාත්මක රසයක් ඇති කරනවා කාව්‍ය නිර්මාණය තුළින්. ආදී කාරණා පිළිබඳව මතක තියාගන්න. ඉතාමත් විශිෂ්ටව ලස්සනට ਵਿਚාරයක් රසාස්වාදයක් ලියන්න පුළුවන් කාව්‍ය නිර්මාණයක් විදිහට ඔබ මතක තියාගන්න. එනු රන් තැටියක කඳුළු ඔය විදිහට අවසන් වෙනවා. මම අර කියපු අනිත් නිර්මාණත් ඒත් එක්ක පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් පරිශීලනය කරලා බලන්න. හරි කියලා යෝජනා කරමින් රන් තැටියක කඳුළු පිළිබඳව කතා කරපු කතා